අපි කතා කරන්න යන්නේ දැන් මේ ගනුදෙනුකරුවන් ආරක්ෂා කරන්න එහෙම නැත්නම් ගනුදෙනුකරුවන් තුළ විශ්වාසය වැඩි කරන්න අරන් තියෙන පියවරවල ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කරපු දේවල් තමයි අපි කතා කරගෙන ආවේ. ඒකට ගිය වතාවේ කතා කරා පත්තම් වගකීම් කළමනාකරණය, මහ බැංකුවේ අධීක්ෂණය, ඒ කරුණු ටික පිටුනේ මතක ඇති මම ගිය සතිය මම කතා කරා මෙන්න මේ මුල්‍ය අන්තර්ග්‍රහණය ෆයිනෑන්ෂල් ඉන්ක්ලූෂන් කියලා නෝට් එකක් තියෙනවා බලා ගන්න. එතකොට මූලිකවම මේ ෆයිනෑන්ෂල් ඉන්ක්ලූෂන් කියන එකෙන් අදහස් කරන්නේ ඇත්තටම සමාජයේ තනි පුද්ගලයන්ට හෝ ව්‍යාපාරිකයෙකුට වලට ඒවායේ ප්‍රමාණය මත පදනම් නොවි. හරි? ඒගොල්ලන්ගේ ව්‍යාපාර ප්‍රමාණය මත පදනම් වෙන්නේ නැතුව පහසුවෙන් හා දැරිය හැකි මිලකට මුල්‍ය සේවා ලබා ගැනීමට අවස්ථාව ලබා දීම. convenience and fair price නැත්නම් minimum cost දැරිය හැකි මිලකට. අද ගොඩක් අය මේ මුල්‍ය පද්ධතියෙන් ඉවත් වෙන්නේ තියෙන විවිධ කොන්දේසි සහ ඊළඟට cost එක මත. ඒ දෙකෙන් තොරව එහෙම නැත්නම් ඒ දෙක පුළුවන් තරම් පහසු කරලා අවශ්‍ය දැන් අපි දන්නවා සමාජයේ කුඩා කොටස් ආර්ථික ක්‍රියාකාරකම් වල කුඩාම ඒකක ඔය මයික්‍රෝ ෆිනෑන්ස් ඊළඟට ග්‍රාමීය ජනතාව ගෘහ ඒකක ඒ වගේ අයට දරන්න බෑ මේ තියෙන පිරිවැය සමහරට පහසුකම් නැහැ කන්විනියන්ස් කියන්නේ එක පැත්තකින් පහසුකම් අනෙක් පැත්තෙන් තියෙන කොන්දේසි සපුරන්න අමාරුයි. ඒ වගේ ලාට ඒගොල්ලෝ මුල්‍ය පද්ධතියෙන් අයින් වෙනවා. විධිමත් මුල්‍ය පද්ධතියෙන්. ඒතර විධිමත් මුල්‍ය පද්ධතිය අන්තර්ග්‍රහණය කරගන්න නම් මෙන්න මේගොල්ලන්ට මේ දරන්න ඒගොල්ලන්ගේ මේ පිරිවැය ෆයිනෑන්ෂල් මුල්‍ය ගනුදෙනු වලදී දරන්න වෙන පිරිවැය පුළුවන් තරම් අවම කරන්න ඕනේ. කොස්ට් එක අඩු කරන්න ඕනේ ඒකේ. අනිත් එක පහසුකම් ඇති කරන්න ඕනේ. දැන් ග්‍රාමීය ප්‍රදේශවල සමහරට මුල්‍ය ආයතනයට ලාභදායී නෑ ශාඛාවක් අරින එක. ඒකට ඒක මොනවා හරි වෙන විකල්ප ක්‍රමවේදයක් කරා ඕන්න මුල්‍ය පද්ධතියට එකතු කරගන්න ඕන. මොබයිල් ඇප් එකක් වෙන්න පුළුවන්. දැන් ඔය තායිලන්තය, මැලේසියාව, ඉන්දුනීසියාව, බංග්ලාදේශ වගේ රටවල් වල ගොඩක් ප්‍රචලිත වෙලා තියෙන ඔය මොබයිල් ඇප්ස්. දැන් ලංකාවෙත් සෑහෙන මට්ටමකට මේ මොබයිල් ඇප් එක දැන් ප්‍රචලිත වෙලා රටේ ග්‍රාමීය ජනතාව මේ තමන්ගේ බැංකු කටයුතු කරගෙන යනවා මේ කිට්ටුව පාත එහෙම නැත්නම් කිට්ටුව බැංකු ශාඛාවක් නොතිබුණත්. ආද වෙනකොට බැංකු කර්මාන්තය තුළ හඳුන්වලා දීපු තාක්ෂණය නිසා මම එදත් ඔයගලන්ට පෙන්නුවා මොබයිල් ඇප් එකකින් කරන්න ගියාම යන්නේ ඊටාම කුඩාම වියදමක් තමයි එන්නේ. පොඩි වියදමක්. ඒ නිසා මේ පුළුවන් වෙනවා පහසු වෙනවා ග්‍රාමීය ජනතාවටත් මේ විද්‍යමාත් මුල්‍ය පද්ධතිය තුළ කටයුතු කරන්න. ඒතර මුල්‍ය අන්තර්ග්‍රහණයේ මූලිකම පරමාර්ථය ඒක තමයි. ඒතර මේක තමයි 2016 තත්ත්වය. මේ 2016 සමීක්ෂණයක් කරපු එක ලෝක ජලගහනය බිලියන් 2ක් පමණ විද්‍යමාත් මුල්‍ය සේවා ලබා නොගනී. ඉතාම දුප්පත් ගෘහ ඒකකවල මේ ලෝකෙම වැඩිහිටි ජනගහනය 50% කිසිම බැංකු කටයුත්තක් කරලා නැහැ. ඒකට ඉලක්කය 2020 දැන් පහුවෙලා තියෙන දැන් ඒතර මේ කොවිඩ් තත්ත්වෙත් එක්කලා මේක ප්‍රතිඵලය මොනවද කියලා හරියට දැනගන්න ඉඩ නැහැ. අවමතරමේ බැංකු ගිණුමක් පවත්වාගෙන යන තත්ත්වයට පත් කිරීම දැන් කාලේ වෙච්ච දේවල් එක්කලා සමහරට මේ ඉලක්කය දැන් වෙනස් කරලා එහෙම නැත්නම් කාලේ තව ඉස්සරහට දාලෙම කරලා අපි තාම ඒ පිළිබඳව දැනුවත් භාවයක් නැහැ. කොහොමද මේක තමයි ඒ දවස්වල සකස් කරගත්තු ඉලක්කය overseas financial access කියන access 2020 කියන කණ්ඩායම ලෝක බැංකුවට සම්බන්ධ කණ්ඩායමක් ඒගොල්ලෝ මේ වැඩසටහන සකස් කරා. අන්ඩර් බෑන්ක් අර්ධ ලෙස බැංකු කටයුතු කරන වර්ග දෙකක් හඳුනාගත්තා අන්ඩර් බෑන්ක් and අන්බෑන්ක් කියලා. හරි? අන්ඩර් බෑන්ක් අන්බෑන්ක්. එතන මෙතන අවම තරමින් ගිණුම
බැංකු ගිණුමක් පවත්වාගෙන යන තත්ත්වයට හරි පත් කරගන්න ඕන. අන්බෑන්ක් කියන කට්ටියක් ඉන්නවා. ඒගොල්ලන්ව අන්ඩර් බැංක් මට්ටමටවත් පත් කරගන්න තමයි ඉලක්කය තිබුණේ 2020 වෙනකොට. අර්ධ ලෙස බැංකු කටයුතු කරන ඉතා සරල බැංකු කටයුතු පමණක් කරගනී. බොහෝ විට මුදල් චෙක් පත්තුව මාරුව විද්‍යුත් බැංකු ක්‍රම භාවිත නොකරයි. හරි වංචාවට අසුවීමේ අවදානම් මිලලා. ඒකට ඒ වගේ මට්ටමකට හරි පත් කරගන්න ගිණුමක් පවත්වාගෙන යන මට්ටමට පත් කරගන්න තමයි තිබුණේ. ඒතකොට අන්ඩර් බැංක් කියන්නේ මේ කණ්ඩායම. පයමාර්ගය වනේ විවිධ මාර්ගගත ගේම් ක්‍රම ඔන්ලයින් ඇප්ස් අරමුදල් හුවමාරු කිරීමේ ක්‍රම ෆන් ට්‍රාන්ස්ෆර් මෙතඩ්ස් හඳුන්වනවා. ඒකට ඔන්ලයින් ෆන් ට්‍රාන්ස්ෆර් මෙතඩ් තමයි හඳුන්වලා දෙන්නේ. මොකද ඒගොල්ලන්ට බැංකු ශාඛාවක් වෙත යන්න විශාල දුරක් යන්න ඕන. ඉතා ඈත ගම්වල ඉන්න පුද්ගලයන්. හැබැයි ඉතින් සංනිවේදන පහසුකම් තියෙන්න ඕන. නැත්නම් ඉතින් ඒක කරන්න බැරි වෙනවනේ. කොහොමද මේ ඔන්ලයින් බැංකින් ඇප්ස් හඳුන්වා දීලා මේක මම කියපු රටවල් අග්නිදිග ආසියාවේ රටවල් ඉතාම මේ ජනප්‍රියව බහුලව ග්‍රාමීය ජනතාව සිදු කරනවා මේ බැංකු කටයුතු. විශේෂයෙන්ම ගොවීන් කෘෂිකර්මයන්තේද ඩයරි ෆාම්ස් කරන එහෙම කරනවා මේක. විශේෂයෙන්ම ජංගම දුරකථන මාධ්‍යයෙන් සිදු කරන ක්‍රවීම් ක්‍රම හඳුන්වා දීම. දැන් මේක බංග්ලාදේශ ඉන්දියාවේ කරනවා. ඉන්දියාවේ තව මේක සිද්ධ නැති ලංකාවේ ගොඩක් මට්ටමකට ඉහළ මට්ටමකින් දැන් මේක සිද්ධ වෙනවා සහ එන්නේ ප්‍රමාණය වැඩි වෙගෙන යනවා. එතකොට විද්‍යුත් මූල්‍ය සාක්ෂරතාවය ඉහළ නංවන්න ඕන. අතර මේවා තමයි ස්ට්‍රැටජි උනේ ඔන්ලයින් ඇප්ස් හඳුන්වා දීම, මොබයිල් ඇප්ස් විශේෂයෙන්ම මොබයිල් ඇප්ස් කියන මොකද ගොඩක් අයට පරිගණක නැහැ ලැප්ටොප්ස් හරි ඩෙස්ක්ටොප් හරි නැති නිසා මොබයිල් ඇප්ස් තමයි හඳුන්වා දෙන්න ඔන්ලයින් බැංකින් ක්‍රම විදිහට හඳුන්වලා දුන්නේ. සහ එකෙන් දැන් මේ වැඩේ කරගන්න අර මම කලින් කතා කරපුව විද්‍යුත් මූල්‍ය සාක්ෂරතාවය electronic financial literacy මෙන්න computer financial literacy මෙන්න මේක ඉහළ නැංවීම තමයි උපාය මාර්ගය වුණේ. හරි දැන් අපි කතා කරගෙන ආවා ශ්‍රී ලංකා මහා බැංකුව දැන් මේ ලෝක බැංකුවත් එක්ක තියෙන ඒතකොට ශ්‍රී ලංකා මහා බැංකුවේත් මූලික උපාය මාර්ගය තමයි මූල්‍ය අන්තර්ග්‍රහණය වැඩි කරගන්න. ඒකට සංවර්ධන ණය දෙපාර්තමේන්තුවෙන් මැදිහත් වීමක් වෙන්නේ ග්‍රාමීය ණය rural credit department මට මතක විදිහට වෙනම දෙපාර්තමේන්තුවක්. ඒ දෙපාර්තමේන්තුවෙන් තමයි මැදිහත් වුණේ. මමත් ඒගේ වැඩසටහන වලට සම්බන්ධ වෙලා තියෙනවා. ග්‍රාමීය ජනතාව මේ මූල්‍ය කටයුතු පිළිබඳව දැනුම්වත් කිරීම ඒ අදාළ බැංකු සම්බන්ධ කරගෙන රට පුරා වැඩසටහනක් ක්‍රියාත්මක කරා. පහුගිය දවස්වල තිබුණු ප්‍රශ්නත් එක්ක ඒවා අඩපණ වුණත් ක්‍රියාත්මක කරා. ඒකෙන් ඒගොල්ලන්ගේ ෆයිනෑන්ෂල් ලිටරසි එක ඉහළ නංවන්න වැඩසටහන ක්‍රියාත්මක කරා. එතකොට කස්ටමර් චාට් එක දැන් අපි ඉස්සරහට කතා කරනවා. කස්ටමර් චාට් එකේ තියෙනවා අදාළ සමාජික බැංකු වලට නිර්ණායකයක් ඉදිරිපත් කළා. ඒ අදාළ බැංකු තමන්ගේ ගනුදෙනුකරුවන් තමන්ගේ ප්‍රදේශයේ මහ ජනතාව ඔවුන්ගේ මුල්‍ය සාක්ෂරතාව ඉහළ නංවන්න ඕන කියන එක. ඒකම බැංකු තමන්ටත් වාසියක් වෙනවා. එහෙම නැත්නම් තමන්ට පහසුවක් වෙනවා. විද්‍යුත් මූල්‍ය සාක්ෂරතාව ඉහළ නැංවීම. මොකද බැංකු ශාඛාවලට ගොඩ වෙන ගනුදෙනුකරුවන් සංඛ්‍යාව අඩු වෙන නිසා. අනිත් පැත්තෙන් ඒකේ පිරිවැය ගොඩක් අඩු නිසා සාමාන්‍ය ජනතාවට දරන්න පුළුවන් මිලකට මේ මූල්‍ය පහසුකම් ලබා ගන්න පුළුවන්. ඒතර ඒක කරන අතර ශ්‍රී ලංකා මහා බැංකුවේ තවත් වැඩපිළිවෙලක් තමයි මේ ණය උපදේශන සේවය. ඒතර මේ තියෙන්නේ ණයගත්තු කුඩා ගනුදෙනුකරුවන්ට විශේෂයෙන්ම මේ අවශ්‍ය පහසුකම් සැලසීම. ඒක ශ්‍රී ලංකා මහා බැංකුවේ මඟ පෙන්වීම යටතේ බැංකුකරුවන්ගේ සම්මේලනය Bankers Association of Sri Lanka සම්මේලනය විසින් පවත්වාගෙන යන ලබන සේවාවක්. right? ණය ගනුදෙනුකරුවන්ට තම ණය වගකීම් කළමනාකරණයට අවශ්‍ය උපදෙස් ලබා දෙනවා. ණය මුදල් අක්‍රමික ගණයට පත් වූ විට අවශ්‍ය උපදෙස් ලබා දෙනවා. විශේෂයෙන් පුහුණු කණ්ඩායමක් විසින් මේක. ඒතර මේක Bankers Association කියන එක තමයි කරන්නේ මහා බැංකුවේ උපදෙස් මත. මේ විශේෂයෙන්ම මේක ફોකස් වෙන්නේ මේක යොමු වෙන්නේ කුඩා පරිමාණයේ ණය ලබාගත් ණය ගනුදෙනුකරුවන් බලන්න.
කුඩා පරිමාණයේ ණය ගනුදෙනුකරුවන්. කවුද සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් පුද්ගල ණය ලබා ගත. ඒතකොට ඒකේ පර්සනල් ලෝන්ස් ලබාගෙන තමන්ගේ ආදායමෙන් වියදම් කරන්න නිකන් ණය ගෙවන්න ලබාගෙන ණය ලබාගෙන ඒක ගෙවා ගන්න බැරිව ඒක ගෙවා ගන්න බැරුව ඉන්න කණ්ඩායමක් තමයි පුද්ගල ණය ගනුදෙනුකරුවන්. ක්‍රෙඩිට් කාඩ් පැහැර ඇති කාඩ්පත් හිමියන් බලන්න පාස් පේපරයක් අප්ලෝඩ් කරා. ප්‍රතිලාභීන් සුළු මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් පුද්ගල ණය ලබාගත් අය සහ ක්‍රෙඩිට් කාඩ් ගෙවීම් පැහැර ඇති කාඩ්පත් හිමියන්. වෘත්තීය ප්‍රවේශයක් තුළින් ණය ගනුදෙනුකරුවන්ට තම ආක්‍රමික ණය ගෙවීමට අවශ්‍ය මඟ පෙන්වයි. ඒතර දැන් යම්කිසි මේ කොටක්ලට මේ කුඩා ගනුදෙනුකරුවන් දැන් ක්‍රෙඩිට් කාඩ් පතක් පාවිච්චි කරන කුඩා ගනුදෙනුකරුවෙක් මොනවා හරි හේතුවක් නිසා ඒක ගෙවන්න බැරි වුණායින් පස්සේ දැන් ඒගොල්ලෝ ඉවත් වෙනවා ඉක්මනටම ඒගොල්ලෝ ඉවත් වෙනවා මේ මුල්‍ය පද්ධතියෙන්. සමහරට ක්‍රිබ් එකට නම යනවා ඊට පස්සේ තව කොහෙවත් නෑ ගන්න බැරි වෙනවා. ඒතර ක්‍රමයෙන් මේ කට්ටිය මුල්‍ය පද්ධතියෙන් ඉවත් වෙනවා. ඒතකොට මුල්‍ය අන්තර්ග්‍රහණයේ ප්‍රතිවිරුද්ධයක තමයි මේකෙන් සිද්ධ වෙන්නේ. ඒතර මේක වළක්වා ගන්න ඕන. ඉතින් මේක වළක්වා ගන්න ඒගොල්ලන්ගේ ණය කළමනාකරණය කරගන්න. හරි? ණය කළමනාකරණය කරගන්න වෘත්තීය ප්‍රවේශයක් තුළින් අවශ්‍ය උපදෙස් සපයනවා. වෘත්තීය ප්‍රවේශයක් තුළින් ණය ගනුදෙනුකරුවන්ට තම අක්‍රමික ණය ගෙවීමට අවශ්‍ය මඟ පෙන්වීම. ණයකරු සහ ණය හිමියා. එතකොට මේ ණය ගත්තු පුද්ගලයාත් බැංකුවත් අතර යම්කිසි එකඟතාවයකට කොම්ප්‍රොමයිස් කරනවා. බැංකුවෙනුත් යම් සහනයක් ලබා දෙනවා. එතකොට ගනුදෙනුකරුත් ණය මුදල පේවන්න උනන්දු වෙනවා. එබැවින් මේ මගින් ණයකරුවන් විධිමත් මුල්‍ය පද්ධතියෙන් ඉවත් වීම වැළැක්වීම මම ඉස්සෙල්ලා කිව්වා වගේ. මුල්‍ය පද්ධතියේ ආරක්ෂාව තහවුරු වීම. එතකොට දැන් මේ කුඩා ගනුදෙනුකරුවෝ මුල්‍ය පද්ධතියෙන් ඉවත් වෙනකොට අනිත් පැත්තෙන් විධිමත් මුල්‍ය පද්ධතිය හැකිලෙනවා. ඒක ඉතින් මුල්‍ය පද්ධතිය ආරක්ෂාවට තර්ජන. මොකද හේතුව මුල්‍ය පද්ධතිය හොඳින් ක්‍රියාත්මක වෙන්න නම් ගනුදෙනුකරුවෝ ඉන්න ඕන. ඔවුන් ගනුදෙනු කරන්න ඕන. දැන් තැන්පත්කරුවෝ තැන්පත් කරන්න ඕන, ණය ගන්න අය ණය ගන්න ඕන. එතකොට ඒක යහපත් ආකාරයට සිදු වෙනකොට මුල්‍ය පද්ධතිය හොඳින් ආරක්ෂා වෙලා යනවා. ඒතර මේක එක ක්‍රමවේදයක් මේ කුඩා ණය පැත්තේ ඉන්න කුඩා ගනුදෙනුකරුවන් ආරක්ෂා කරන ශ්‍රී ලංකා මහා බැංකුවේ මැදිහත් වීමෙන් කරපු ණය උපදේශන සේවය. ඒ වගේම තවත් වැදගත් එකක් තමයි ගනුදෙනුකාර ප්‍රඥප්තිය. හරි? කස්ටමර් චාර්ටර්. දැන් ඔයගලන්ට මම හිතන්නේ පරණ හෑන්ඩ් අවුට් එක මේ print outs අරගෙන ඇති නේද? මම අර ගනුදෙනුකරුන්ගේ විශ්වාසය ගොඩනැංවීම කියන හෑන්ඩ් අවුට් එක ඇතිනේ. බැංකු ව්‍යාපාරයේ ජීවයේ ගනුදෙනුකාර සුවදත්වයි. අනිවාර්යයෙන්ම මේක විශ්වාසය මත පදනම් වෙලා කරන ව්‍යාපාරයක් නිසා මුල්‍ය කටයුතු මේගොල්ලොත් එක්කලා හොඳ සුවද සම්බන්ධතාවයක් තියෙන්න ඕන. බැංකුව ගනුදෙනුකරුවන් විශ්වාස කරන්න ඕන, ගනුදෙනුකරුවන් බැංකුව විශ්වාස කරන්න ඕන. ඒ බැංකුකරු තෝරා ගැනීමේදී වූ තවදුරටත් බැංකුව සමග රැඳී සිටීමට තීරණය කිරීමේදී මාකච්ඡායකනේ ජනතාව විචක්ෂණශීලීව සිතා බැලීමට පෙළඹෙති. ඒ අනුව වෙනත් ව්‍යාපාරයෙන් නොව බැංකුවකට තම ගනුදෙනුකරුවන් රඳවා ගැනීම අභියෝගයක් පවතී. අපි ඒවා දිගින් දිගටම කතා කරා. ඒ බැංකුවකට අභියෝගයක් වෙන්නේ. තරඟකාරීත්වය ඉහළයි, ගනුදෙනුකරුවන්ගේ දැනුවත්භාවය ඉහළයි. අනිත් පැත්තෙන් ගනුදෙනුකරුවන් මේක සේවාව පැත්තේ තියෙන එක ගුණාත්මක භාවයක් වෙන්නන්න හරි අමාරුයි. සහ මේ සේවාවන් වල එහෙම නැත්නම් ලබා දෙන නිමැවුම් වල ලොකු වෙනසක් නැහැ බැංකුව ගත්තාම. නිසා කොයි බැංකුවෙන්ද මොනතරම් හොඳ සේවාවක්ද ලබා දෙන්නේ කියන එක මත පදනම් වෙලා ගනුදෙනුකරුවන් මේ ආයතනයත් එක්කලා රැඳෙනවා. ගනුදෙනුකාර සේවාවේ විශිෂ්ටත්වය තරඟකාරී ස්වරූපයේ කල්පවත්නා ව්‍යාපාර වර්ධනයක් අත්පත් කර ගැනීම සඳහා වැදගත්ම මෙවලම වන අතර එම ක්‍රියාදාමය බැංකුව සහ ගනුදෙනුකර අතර ශක්තිමත් බැඳියාවක් ගොඩනැගීමේලා උපකාර වේ. අනිවාර්යයෙන්ම
විශිෂ්ට සේවාවක් සපයන්න ඕන. මොකද ඒ විශිෂ්ටත්වය දකින්නේ සේවාව පිරිනැමෙන අවස්ථාවේදී. ඒ නිසා ගනුදෙනුකරුවන් වෙත විශාල ප්‍රමාණයේ වගකීමක් තියෙනවා බැංකුකරුට අදාළ තොරතුරු නිවැරදිව ලබා දෙන්න, ගුණාත්මක සේවාවක් ලබා දෙන්න, පැමිණිලි කළමනාකරණය කරන්න, ඒ වගේම බැංකුව නියෝජිතව පත් කරලා තියෙනවා නම් විවිධ කටයුතු වලට ඔවුන්ගෙන් ආරක්ෂා වෙන්න. මොකද බැංකුවේ වගකීමක් ඒක ගනුදෙනුකරුගේ තොරතුරු ආරක්ෂා කරන එක. රයිට්. මේ වගේ කරුණු වලින් ගනුදෙනුකරුවන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරමින් ඉතින් කාර්යක්ෂම සේවය සමග බැංකු නිමැවුම් සහ බැංකු සේවා ගැන නිවැරදි සහ යෝග්‍ය තොරතුරු ලබා දීම. බැංකු නියෝජිතයන්ගේ රැකවරණය, පැමිණිලි උචිත පරිදි හැසිරවීම, සීමිත භෞතික මුල්‍ය සම්පත් හිමි අය සඳහා. හරි. විශේෂ අවශ්‍යතා ඇති අය, ඒ වගේම සීමිත භෞතික සම්පත් මුල්‍ය සම්පත් හිමි අය අර සමාජයේ යම් කොන්කිරීමකට ලක්වෙච්ච අය සඳහා විශේෂ අවධානයක් සහ සැලකිල්ලක් යොමු කිරීම. මේක කායිකව වෙන්න පුළුවන්, ආබාධ වෙන්න පුළුවන්, විශේෂ අවශ්‍යතා ඇති අය වෙන්න පුළුවන්. ඒ වගේම අර මං ඉස්සෙල්ලා කිව්වා වගේ ඉතා කුඩා ගනුදෙනුකරුවන් වෙන්න පුළුවන්. බැංකුවට විශාල විදිහට ලාභ හෝ මාජිනල් ලාභ ලබා නොදෙන මාජිනල් ඉතාම කුඩා ලාභ තීරුවක් ලබා දෙන හෝ ලාභ තීරුව සමට ලබා නොදෙන පුද්ගලයෝ වෙන්න පුළුවන්. ඒකට ඒගොල්ලෝ සම්බන්ධව අවධානයක් යොමු කරන්න. මේක නිසාම ශ්‍රී ලංකා මහා බැංකුවේ මුල්‍ය මණ්ඩලය 2011 ඔක්තෝබර් 5 සම්මත කළ බැංකු පනත යටතේ ප්‍රකාශයට පත් කර බණපත්‍රලාභී බැංකුවල, එතකොට බලපත්‍රලාභී වාණිජ බැංකුත්, බලපත්‍රලාභී විශේෂ බැංකුත් ගනුදෙනුකරුවන්ගේ අයිතිවාසිකම් හා යුතුකම් පිළිබඳ ප්‍රඥප්තියෙන් දක්වන නියාමනයන් අනුගමනය කරමින් සකසා. ඒතර මේක බලනවා ශ්‍රී ලංකා මහා බැංකුවේ බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නිරන්තරයෙන්ම පරීක්ෂාවට ලක් කරනවා මේවා අනුගමනය කරනවාද කියන එක. ගනුදෙනුකරුවට පුළුවන් මහා බැංකුවට පැමිණිලි ඉදිරිපත් කරන්න මේ අදාළ මුල්‍ය ආයතනයේ යමක් සිද්ධ වුණේ නැත්නම් තමන් අපේක්ෂා කරන ආකාරයට. ඒකෙන් පළවෙනි එකම තමයි තොරතුරු සැපයීම. ඒතකොට සියලු තොරතුරු බැංකුකරු විසින් ගනුදෙනුකරුට ලබා දෙන්න ඕන. මොකද මේ බැංකුකරු ගනුදෙනුකරුවන්ගේ ආයෝජන එහෙම නැත්නම් තැන්පතු තමන්ට කැමති පරිදි තමයි ආයෝජනය කරන්නේ. ඒතකොට ඒ ආයෝජනය කළා ඒවෙන් ලාභ ගන්නවා වගේම පාඩු සිද්ධ වෙන්නත් පුළුවන් නේ. ඒතකොට පාඩු සිද්ධ වුණාම ඒක ගනුදෙනුකරුට දාන්නත් බෑ. ලාභ ගත්තම දාන්නේ නැහැ වගේම ලාභ ලොකුවට ගත්තා කියලා ගනුදෙනුකරුට ලබා දෙන්නේ නැහැ. යාට නියමිත පොලිය විතරයි ලබා දෙන්නේ. එහෙමනම් පාඩු සිද්ධ වුණොත් මේව දාන්නත් බෑ. අවදානම් ඇති වුණොත් මේව දාන්නත් බෑ නේ. ඒව බැංකුකරු දරා ගන්න ඕන. එහෙම දරා ගන්න නම් බැංකුව කොහොමද වැඩ කරන්නේ කියලා ඒ අදාළ තොරතුරු ගනුදෙනුකරු දැනගෙන ඉන්න ඕනේ. මොකද ඒකට හේතුව ගනුදෙනුකරු මේ තොරතුරු දැනගත්තම අවදානමක් තියෙනවා නම් එයාට පුළුවන් තමන්ගේ ආයෝජනය තැන්පතුව ඒ අදාළ බැංකුවෙන් ඉවත් කරගන්න. බැංකු පුළුල්ලු බැංකු නිමවුම් පෙළක් මෙන්ම ව්‍යාපාරික සහ පුද්ගලික ගනුදෙනුකරු සමූහයකට පුළුල් සේවාවක් සපයනවා. ඒ සාමාන්‍ය අවශ්‍යයි. එතකොට බැංකුවට පැමිණෙන සෑම ගනුදෙනුකරුවෙක්ට ඔහුට ආවේනික වූ අවශ්‍යතා සහ බලාපොරොත්තු ඇත. විශේෂයෙන් ඉදිරි කාර්යාලයේ සේවකයන්. එහෙම නැත්නම් ෆ්‍රන්ට් ඔෆිස් එම්ප්ලොයිස්ලා. ඉදිරි පෙළ කවුන්ටර් වල ඉන්න අය, ඒ වගේම පිළිගැනීමේ කවුන්ටර් ඉන්න අය, චෙක්පත් බාර ගැනීම ඉදිරි පෙළ සේවකයන් ගනුදෙනුකරුවන්ට බැංකු නිමැවුම් සහ සේවා පිළිබඳ ප්‍රමාණවත් තොරතුරු සපයා දී අවබෝධයක් ලබා ගැනීමට සහාය වී අතර අවශ්‍යතාවයට සරිලන සුදුසුම නිමැවුම තෝරා ගැනීමට උදව් කළ යුතුය. ඒක බැංකුකරුගේ වගකීමක්. ගනුදෙනුකරුට සුදුසු වන නිමැවුම එයාට තෝරලා දෙන එක. අද වෙනකොට මේ වගේ දේවල් වෙනවද කියන එක ගැන දන්නේ නැහැ. හරි. බැංකුව බලන්නේ හැමතිස්සෙම බැංකුවට වාසිදායක වන මේ නිමැවුමක් ඉදිරිපත් කරන්න. නමුත් ඇත්තටම වෙන්න ඕන ගනුදෙනුකරුට වාසිදායක වන නිමැවුමක් ඉදිරිපත් කරන්න ඕන. එමෙන්ම සේවකයන් ගනුදෙනුකරුවන් වෙත අවශ්‍ය තොරතුරු සැපයීමේදී ආචාරශීලීව, මිත්‍රශීලීව ක්‍රියා කළ යුතුය. ගනුදෙනුකරුවන් දුරකථනය මගින් එනනේ දුරකථනයෙන් ඇහුවම කඩිනමින් ආචාරශීලීව හැකි සෑම අවස්ථාවකදීම තම නම සහ දෙපාර්තමේන්තුව සඳහන් කර තමා හඳුන්වා දෙමින් ඒව සාමාන්‍ය ටෙලිෆෝන් ටිකට්ස් කියන ඒවා දුරකථනයෙන් හඳුන්වා කතා කරනකොට මම ගත්තනම් කෝල් එක මම කියන්න ඕන කවුද මම කොහෙන්ද කතා කරන්නේ. එතකොට කොහෙටද කෝල් එකක් ආවොත් ඒ අදාළ තැන සම්බන්ධයෙන් හඳුන්වීම කරන්න ඕන. හඳුන්වා දෙමින් පිළිතුරු සැපයුතුයි.
වැඩි විස්තර අවශ්‍ය වෙනවා නම් ඒ වෙලාවේ දෙන්න බෑ නම් ඒවා සටහන් කරගෙන නියමිත වේලාවකදී මේවා දෙනවා කියලා ඒ වෙලාවට ඒක ලබා දෙන්න ඕන. එක දිනයක් ඇතුළත දෙන්න පුළුවන්, පැයක් ඇතුළත දෙන්න පුළුවන්. ඒකට වැඩි විස්තර ලබා දෙන්න නම් යම් කිසි කාලයක් අවශ්‍ය නම් ඒ කාලය ගනුදෙනුකරුට සඳහන් කරන්න ඕන. සඳහන් කරාම ගනුදෙනුකරු රැඳී සිටි ඒ කාලය වෙනකම් අදාළ තොරතුරු ඒ වෙලාවට දෙන්න ඕන. විස්තර පත්‍රිකා, දැන්වීම් පත්‍රිකා. එතකොට බැංකු නිමැවුම් වල අදාළ විස්තර පත්‍රිකා භාෂා තුනෙන්ම තියෙන්න ඕන. ඒවා ප්‍රදර්ශනය කරන්න ඕන බැංකු මේ ගනුදෙනුකරුවන්ට පහසුවෙන් ලබා ගන්න පුළුවන්, එහෙම නැත්නම් බලා ගන්න පුළුවන් තැන මේ විස්තර පත්‍රිකාවල මේ දේවල් අඩංගු වෙන්න ඕන. බැංකු සේවා පිළිබඳ විස්තරයක්, වෙළඳ ප්‍රවර්ධන දීමාන ඇතුළත ගනුදෙනුකරුවන්ට ලැබෙන මුල්‍ය හා අනිකුත් ප්‍රතිලාභ, අය කරන ලබන ගාස්තු කොමිස්, බැංකු සේවා ලබා ගැනීමේදී අනුගමනය කළ යුතු ක්‍රියාපටිපාටය, ප්‍රධාන නියමයන්, කොන්දේසි. ගොඩක් වෙලාවට බැංකු කරුවෝ කරන්නේ මේ කොන්දේසි කියන ඒවා චූටි අකුරෙන් ගනුදෙනුකරුවෝ පේන්නේ නැති ප්‍රමාණයේ අකුරෙන් දානවා. එහෙම නැත්නම් කොන්දේසි දාන්න නැතුව චූටි අකුරෙන් දාලා කියනවා කොන්දේසි අදාළ වේ කියලා. ඒක වැරදි. ඒවා සියල්ල ගනුදෙනුකරුට පැහැදිලිව පෙනෙන්න තියෙන්න ඕන. ගනුදෙනුකරුවන්ට පැමිණිලි කරනවා නම් ඒ කරන්න පුළුවන් පොදු ක්‍රියාපටිපාටිය. ප්‍රචාරණය කරනකොට මොන කොහොමද අනුගමනය කරන්න ඕන? ප්‍රචාරණ ක්‍රම යොදා ගැනීමේදී සත්‍ය තොරතුරු දෙන්න ඕන හැමතිස්සෙම. right? ඒ වගේ මේ තොරතුරු තේරුම් ගන්න පුළුවන් පහසු විදියට වෙන්න ඕන. දැන් ගොඩක් වෙලාවට කියනවා අවුරුදු 5න් තැන්පතුව දෙගුණ වෙනවා. අවුරුදු 5න් තැන්පතුව දෙගුණ වෙනවා. හරි. ඒතර අවුරුදු 5න් තැන්පතුව දෙගුණ වෙනවා කිව්වම අදාළ වෙලා පොලි අනුපාතිකය කීයද? අවුරුද්දකට 20යි. ඇත්තටම 120ක් 20 එකතු වෙනවා 20 100යි නේ දෙගුණයක් වෙනවා කියලා කියනවා. මොකද ඇත්තටම සඵල පොලි අනුපාතිකය ඒක නෙමෙයි. 20%ක් වුණාම අවුරුද්දකට වඩා වැඩි කාලයක මැචුවර් වෙනවා නම් අනිවාර්යයෙන්ම 20ට වඩා අඩුයි සඵල පොලි අනුපාතිකය. සඵල පොලි අනුපාතිකය එහෙම නැත්නම් අදාළ වෙන පොලි අනුපාතිකය සඳහන් කරන පොලි අනුපාතිකයට වඩා වැඩි වෙන්නේ කල්පිරීමේ කාලය අවුරුද්දකට වඩා අඩු නම් විතරයි. වාර්ෂික පොලි අනුපාතිකයට වඩා සඵල පොලි අනුපාතිකය වැඩි වෙන්නේ කල්පිරෙන කාලය අවුරුද්දකට වඩා අඩු නම් විතරයි. අවුරුද්දකට වඩා වැඩි නම් කල්පිරෙන කාලය, ඒ කියන්නේ අවුරුදු 2 3 නම් කල්පිරෙන කාලය අනිවාර්යයෙන්ම වාර්ෂික පොලි අනුපාතිකයට වඩා සඵල පොලි අනුපාතිකය අඩුයි. අනිත් වගේ වැරදි තොරතුරු හංගලා දෙන්නේ නැතුව මේවා මහජනතාව නොමග නොයන අන්දමින් ඉදිරිපත් කරන්න. සීල ප්‍රචාරක දැන්වීම් වල අදාළ නිලධාරීන් සම්බන්ධ කරගත හැකි ආකාරය මහා බැංකුවේ අධීක්ෂණයට යටත් වෙනවද නැද්ද කියන එක. ඒ වගේ දේවල්. ඉතින් අනිත් එක තමයි මේ තොරතුරු මොන හරි දැම්මනම් විස්තර පත්‍රිකාව විදියට ප්‍රචාරණ මාධ්‍යන් විදියට ඕනෑම බැංකු ශාඛාවකින් ඇහුවා මේ අදාළ බැංකුවේ සියලුම සේවකයන් මේ සම්බන්ධයෙන් දැනගෙන ඉන්න ඕනේ. දැන් ගොඩක් වෙලාවට අපි දැකලා තියෙනවා බ්‍රාන්ච් එකකින් ඈත බ්‍රාන්ච් එකකින් ඇහුවොත් එහෙම කියනවා ඉන්න මේ හෙඩ් ඔෆිස් එකකින් අහලා කියන්න කියලා. එහෙම බෑ. වැරදි. සියලුම මේ ප්‍රචාරණ මාධ්‍යන් එහෙම නැත්නම් ප්‍රචාරණයන් කරනකොට හැම ශාඛාවකටම අදාළ ලීෆ්ලට්ස් එනවා, බැනර්ස් එනවා, පෝස්ටර්ස් එනවා, ඒවා එනවනේ. ඒවා බලන්න ඒක තමයි ගැටලුව තියෙන්නේ. ඒවා අනිත් පැත්තෙන් චක්‍රලේඛනයක් එනවා වේලාසෙකින්. ඒවයි සඳහන් වෙන තොරතුරු. හෙඩ් ඔෆිස් එකකින් අහලා කියන්න එහෙම කතන්දර කියන්න බෑ. සීලුම සේවකයන් දැනගෙන ඉන්න ඕන. එයා ප්‍රොෆෙෂනල් බැංක් එම්ප්ලොයි කෙනෙක් වෙන්නේ දැනුවත් භාවය කියන එක තීල මට්ටමක තිබුණොත් තමයි. සීලුම සේවකයන් දැන්වීම ප්‍රචාරණය කරන ලබන තොරතුරු පිළිබඳ දැනුවත් විතර අවශ්‍ය අවස්ථාවේදී ගණනකට තොරතුරු පැහැදිලි කිරීම ලබා දී යුතුයි. ඊළඟට තොරතුරු ප්‍රදර්ශනය කිරීම. ප්‍රධාන කාර්යාලය, ශාඛාවන්, සේවා මධ්‍යස්ථාන සහ අනිකුත් කාර්යාලවල අවශ්‍ය තොරතුරු හොඳින් පෙනෙන ස්ථානයක ප්‍රදර්ශනය කරන්න ඕනේ. ඒ නිසා තමයි දැන් ඔයගොල්ලන් බ්‍රාන්චස් වල ඉස්සරහන් තිබ්බේ බෝඩ් එක, වයිට් බෝඩ් එක ලියලා දාන එක දැන් ඉතින් අර ඩිජිටල් පැනල්ස් තියෙන ඉඳන් අර ලස්සනට දානවා මේ ඉන්ට්‍රස්ට් රේට්ස්,
loan interest rates, foreign currency rates නේ ණය ශ්‍රේණිගත කිරීම වගේ දේවල් පෙන්වලා තියෙනවා. මේ යටතේ තමයි මේ බැංකුවේ ලයිසන් එක ප්‍රදර්ශනය කරන්න ඕන කියලා ආවේ. ඉස්සර දැන් එහෙම එකක් තිබුණේ නැහැ. දැන් බැංකුවේ ලයිසන් එක ප්‍රදර්ශනය කරන්න ඕන මහ ජනතාවට බලපත්‍රය. ඔම්බුස්මන් ණය උපදේශන මධ්‍යස්ථාන ඇමතීමේ තොරතුරු මම අර ඉස්සෙල්ලා කතා කරපු ණය උපදේශනය, බැංකු ගනුදෙනු කරන වේලාව සහ නිවාඩු දැන්වීම, බැංකු බලපත්‍රය, ශාඛාව දෙපාර්තමේන්තුවේ නම, ශාඛා තුළ පවත්නා අංශයන්හි කවුන්ටර් නාමපුවරු. ඒතකොට ඒ නාමපුවරු දාලා ගනුදෙනුකරුට ගැටලුවක් නැතුව තමන්ගේ අදාළ සේවාව සපයා ගන්න කාගේවත් ඩිරෙක්ෂන් එකක් නැතුව යන්න පුළුවන්කම තියෙන්න ඕන. එහෙම නැති වුණොත් එහෙම කෙනෙක්ව පත් කරන්න ඕන බැංකුව මේ අදාළ ගනුදෙනුකරුවන් අදාළ ස්ථානවලට යොමු කරන්න. මෙම තොරතුරු වෙනස් වන අවස්ථාවලද ඒවා යථාවත් කළ යුතු අතර එම කටයුත්ත වගකීම් සේවකයෙකුට පැවරිය යුතුය. ප්‍රදර්ශනය කරන ලබන තොරතුරු වල නිර්වද්‍යතාවය සහ නියමිත ආකෘතියට අනුකූල දෙන්න තහවුරු කර ගැනීම ශාඛා කළමනාකාර දෙපාර්තමේන්තු ප්‍රධානියාගේ වගකීම. කරන්න ඕන. ගිණුම් ප්‍රකාශන. ඉතුරුම් සහ අක්‍රිය ගිණුම් හැර අනිත් සියලුම ගිණුම් සඳහා ගනුදෙනුකරුගේ කැමැත්ත පරිදි ලිඛිත හෝ විද්‍යුත් ගිණුම් ප්‍රකාශන කියන්නේ ජංගම ගිණුම් සඳහා ලබා දෙන්න ඕන. සාමාන්‍යයෙන් ගිණුම් ප්‍රකාශන මාසික ජංගම ගිණුම් සඳහා ගණනය කරනවා. ගනුදෙනුකරුට ලියාපදිංචි තැපෑලෙන් යවනවා සතියක් ඇතුළත. ඊට අමතරව ගනුදෙනුකරු සමහර අය ඉන්නවා ඇවිල්ලා ගන්නවා. එතකොට එයාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක වෙන්න ඕන. ගනුදෙනුකරුගේ විශේෂ අවසරයක් නොමැතිව තුන්වන පාර්ශවයකට ගිණුම් ප්‍රකාශන ලබා දීම නොකළ යුතුයි. හරි අර රහස්‍යතාවය බිඳ වැටෙනවා එහෙම. බාහිර දැන් සමහරට අනිකත් මේක රෙජිස්ටර් මේල් යන්න ඕන. ගිණුම් ප්‍රකාශය රෙජිස්ටර් මේල් යන්න ඕන. සාමාන්‍ය තැපෑලෙන් යන්නත් බෑ. දැන් සාමාන්‍ය තැපෑලෙන් එනවා මේ සමහරලාට ඒව වැරදි. ඔය සාමාන්‍ය තැපෑල නැති වෙන්න පුළුවන්. ඒකට නැති වුණොත් එහෙම දැන් ඔය බැලන්ස් FD renewal statements එනවා. සාමාන්‍ය තැපෑලෙන් එන්නේ. ඕක දැන් කවුරු හරි කඩලා බැලලා අලවන්න උනත් පුළුවන් නේ. එතකොට ගනුදෙනුකරුගේ තොරතුරු එළියට ගියා වෙනවනේ. අනිත් එක මේක හරියටම අයිතිකාරවුන්ට ලැබුණාද නැද්ද කියලා තහවුරු කරගන්න විදිහක් නැහැ. සාමාන්‍ය තැපැල් ඒ වගේ. මොකද ඒක තැපැල් දෙපාර්තමේන්තුව වග කියන්නේ නැහැ. තැපැල් දෙපාර්තමේන්තුව වග කියන්නේ නියමිත අයිතිකරුට බාර දුන්නද නැද්ද කියන එක රෙජිස්ටර් මේල් ගියොත් විතරයි. රෙජිස්ටර් මේල් ගියොත් විතරයි. ඒතර රෙජිස්ටර් මේල් එකේ නැතුව සාමාන්‍ය තැපැල් આવොත් එම ඒක අර කියපු 77 වෙනි වගන්තිය උල්ලංඝනය කිරීමක් වෙන්න පුළුවන්. ඒතර බාර දෙන්න බැරි වෙච්ච ඒවා රිටර්න් වෙනවා නැවත බැංකුවට. ඒ වගේ ඒ අවස්ථාවලදී ඒවා කුඩා කැබලි වලට ඉවත් කර ආරක්ෂිතව බැහැර කරන්න ඕනේ. අන්තර්ජාල බැංකු ක්‍රම තුළින් විද්‍යුත් ප්‍රකාශන ලබා ගැනීමේ හැකියාව ඇත. එතකොට මේක ස්ටේට්මන්ට් ගන්න අයට ස්ටේට්මන්ට් එක ගන්න අවස්ථාව සලසනවා. ක්‍රෙඩිට් කාඩ් වල තියෙන්න ඕන තොරතුරු. අවම ගෙවීම කළ යුතු දිනය, අවම මුදල ගෙවා ඇති විට අය කරන මුළු පොලිය, නියමිත දිනේදී අදාළ අවම මුදල ගෙවා නොමැති අවස්ථාවකදී අය කරන ප්‍රමාද ගාස්තු වගේ දේවල් සඳහන් වෙනවා. දැනුවත් කිරීමේ වැඩසටහන. මුල්‍ය නිමයම් සහ සේවා සම්බන්ධ පවත්නා අවදානම් පිළිබඳ. මෙන්න අර කියපු මේ ෆයිනෑන්ෂල් ලිටරසි. හරි? ඒක වැඩි කරන එකත් මේ අදාළ බලපත්‍රලාභී බැංකුවල වගකීමක් මම ඉස්සෙල්ලා කිව්වේනේ. ඒ කියන්නේ මේක තුලින් කවුරුහරි මයික් එක ඔන් කරලා තියනවා වහන්න. මේක තුලින් සාමාන්‍ය ගනුදෙනුකරුවන්ගේ මුල්‍ය සාක්ෂරතාවය ඉහළ ගිහිල්ලා ඔවුන්ගේ මුල්‍ය කටයුතු පහසුවෙන් කරගන්න පුළුවන් වෙනවා. හරි? එතකොට මුල්‍ය අන්තර්ග්‍රහණයට මේක උදව් වෙනවා. එනේ විධිමත් බැංකු පද්ධතියට දරන්න පුළුවන් මිලකට මුල්‍ය පහසුකම් ලබා ගැනීමේ හැකියාව ඇති කිරීම මේකෙන් වැඩි කරනවා. මෙහෙම මේ විශේෂ අඩුවර ප්‍රසාද සහිත කොටස්වල විශේෂයෙන් අඩුවර ප්‍රසාද සහිත කොටස්වල මුල්‍ය සාක්ෂරතාව වර්ධනය කිරීමේ අරමුණු පෙරදරි කරගෙන ප්‍රජා වැඩසටහන් පැවැත්වීම ශාඛා ජාලය හා ප්‍රධාන කාර්යාලයේ දෙපාර්තමේන්තුවල වගකීම් වේ. මම දන්නේ ඔයගොල්ලෝ වැඩ කරන බැංකුවල මේවා කොච්චර ප්‍රමාණයක් කරනවද කියලා.
කුඩා මොනවද අඩු වර ප්‍රසාද සහිත විශේෂයෙන්ම ග්‍රාමීය ජනතාව නේ. ඒගොල්ලන්ට යම්කිසි ඉතිරි කිරීමේ පුරුද්දක් ඇති කරන්න ඔවුන්ගේ මුල්ල කටයුතු හොඳින් හසුරුවා ගන්න අවශ්‍ය දැනුම ලබා දෙන්න ඕන. ඒවා ප්‍රජා වැඩසටහන් විදියට ක්‍රියාත්මක කරන්න ඕන ශාඛාවන්. ඉතින් අද වෙනකොට බැංකු ශාඛා සියල්ලම මේ ලාභය පස්සෙන් විතරක්ම යනවා. ඒතකොට ආර්ථික වර්ධනයට කොච්චර උදව් වෙනවද කියන එක පිළිබඳ ගැටලුවක් තියෙනවා. නියමයන් සහ කොන්දේසි. නියමයන් සහ කොන්දේසි යටතේ බැංකුවෙන් ලබා ගන්නා නිවැයුම් සහ සේවා සම්බන්ධ නියමයන් සහ කොන්දේසි දැන ගැනීමට ඒ පිළිබඳ පූර්ණ අවබෝධයක් ලබා ගැනීමට සියලු ගණදනකරුවන්ට පූර්ණ අයිතියක් තියෙනවා. එම අයිතිය ගණදනකරුවන්ට ලබා දීම සියලු බැංකු සේවකයන්ගේ. එතකොට මේ නියමයන් සහ කොන්දේසි පුංචි අකුරු වලින් දාලා ගණදනකරුට පේන්නේ නැති අකුරු ප්‍රමාණය අකුරු වලින් දාලා ඒවා ගැටලු සහගතයි. ගණදනකරුට දැනගන්න ඕන එයා මොනහරි මුල්ල ගණදනුවක් කරොත් එම නියමයන් සහ කොන්දේසි තියෙනවා. ඒවා සියල්ල දැනගෙන ගන්න මේ අයිතියක් තියෙනවා. හරි. ඒ අයිතිය ගණදනකරුට ලබා දීම බැංකු සේවකයාගේ වගකීම. විශේෂයෙන්ම ඕනෑම නිමැවුමක් හෝ සේවාවක් ගැන පහත සඳහන් තොරතුරු දැනගැනීමේ අයිතිය ගණදනකරු සතුය. ගණදනකරුට ගොඩක් වරප්‍රසාද බලතල දීලා තියෙන මේ කස්ටමර් චාට් එකේ. බැංකුකරුට කිසිම වෙලාවක යම් තොරතුරක් ඉල්ලා සිටියම ඒක නොදී ඉන්න හෝ ඒක මගහරින්න හෝ එහෙම කිසිම අයිතියක් නැහැ. පොලි ගණනය කරන ආකාරය ඇතුළත් ගණදනකරුවන් ගෙවිය යුතු පොලි අනුපාත ගාස්තු කොමිස් එතකොට බැංකු වලින් ණය සඳහා පොලි අය කරනවා. මේ පොලිය කොහොමද අය කරේ, කොහොමද කැල්කියුලේට් කරේ, පොලි අනුපාතය මොකද, ඒ සියල්ල දැන ගැනීම ගණදනකරුට අයිතියක් තියෙනවා. පැමිණිලි බාර ගැනීම හා නිරාකරණය කිරීමේදී බැංකුව මොන වගේ ක්‍රමවේදයක්ද අනුගමනය කරන්න කියන එක පිළිබඳ දැන ගැනීමට අයිතියක් තියෙනවා. ගණදනකරු තම බැඳීම් නිදහස් කිරීම අතපසු කරන විට බැංකුව අනුගමනය කරන අය කිරීම ක්‍රියාමාර්ග සහ එවන් ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීමේදී බැංකුව විසින් තරණ ලබන ගණදනකරුගෙන් පසුව අය කරන වියදම් ඔය රිකවරිස් වලදී. හරි. එතකොට බැංකුව මොන වියදම්ද දරන්නේ ඒවා ගණදනකරුවෙන් අය කරනවා නම් කොහොමද ඒවා අය කරන්නේ ඒවා පිළිබඳ දැනගන්න අයිතියක් තියෙනවා. ගණදනකරු භුක්ති විඳින යම් නිමැවුමක් හෝ සේවාවක් කල්මිරීමට පෙර ආපසු ඒ කියන්නේ ෆෝක්ලෝෂර් ඒක වේලාසනින් FD එකක්ම ඉවත් කරනවා නම් දඩ පොලියක් බැංකුව අය කරනවා. ඒකට බැංකුවට දඩ පොලිය අය කිරීමේ අයිතිය තියෙනවා. නමුත් කොච්චරක් අය කරනවද කියන එක දැනගන්න ගණදනකරුට අයිතියක් තියෙනවා. වන්දි මුදල් පිළිබඳ විස්තර. ගිණුමක් විවෘත කිරීමේදී වසා දැමීමේදී පවත්වාගෙන යාමේදී අරමුදල් මාරු කිරීමේදී අදාළ කොන්දේසි හා අත්තර දැමූ දීපල හා අක්‍රිය ගිණුම් පිළිබඳ ප්‍රතිපත්ති හා ක්‍රියාපටිපාටි. කොහොමද මේ දේවල් මම මේව කතා කරනවා. මේ අත්තර දැමූ දීපල කියන්නේ මොනවද, අක්‍රිය ගිණුම් කියන්නේ මොනවද කියන එක ගැන කතා කරනවා. නීත්‍යානුකූල අවසරලත් පාර්ශවයකට ගණදනකරුවන්ගේ තොරතුරු අනාවරණය නොකරන බව කරන නොකරන බව නීත්‍යානුකූල නීත්‍යානුකූල අවසරලත් පාර්ශවයකට එතකොට නීත්‍යානුකූලව ගණදනකරුගේ අවසරය ලැබුණොත් එවැනි පාර්ශවයකට විතරයි තොරතුරු ලබා දෙන්නේ. ඒ වගේම සැක කටයුතු ගනුදෙනු මුල්ල බුද්ධි ඒකකයට වාර්තා කරන බව, ඒ වගේම කාඩ්පත් මුල්ල උපකරණ සොරකම් කරන ලැබිය විට ඒ පිළිබඳව පැමිණිලි කිරීමේදී ගණදනකරු අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ගය, බැංකුවේ සහ ගණදනකරුගේ වගකීම් වලට අදාළ නීති රීති සම්බන්ධයෙන් මොනවද කියන එක, ණයක් සඳහා සුරකම් සඳහාගත් දීපලක් අත්පත් කර ගැනීම සඳහා බැංකුව විසින් අදාළ කරගන්නා ක්‍රියාපටිපාටිය කියන්නේ ණයක් සඳහා දීපු දීපලක් ඒ ණය අය කරගන්න බැරි නම් බැංකුව විසින් පවරා ගන්නවා. ඒකට එතෙන්දී අනුගමනය කරන පියවර. ඒකින් ගණදනකරුට තියෙන ප්‍රතිවිපාක මොනවද කියන එක දැනගන්නත් ගණදනකරුට අයිතියක් තියෙනවා. මේ වගේ නියමයන් සහ කොන්දේසි ගණදනකරුට කැමති භාෂාවකින් යට තේරෙන භාෂාවකින් ලබා ගන්න ගණදනකරුට අයිතියක් තියෙනවා. එයා සිංහලෙන් ඉල්ලනවා නම් සිංහලෙන් දෙන්න ඕන. දෙමළ භාෂාවෙන් ඉල්ලනවා නම් දෙමළ භාෂාවෙන් දෙන්න ඕන. ඉංග්‍රීසියෙන් ඉල්ලනවා නම් ඉංග්‍රීසියෙන් දෙන්න ඕන. ඒතර ඔය දෙමළ ජනතාව වාසය කරන ප්‍රදේශවල සිංහල ලිපි ලේඛන භාවිතා කරන්න එක සුදුසු නැහැ. මොකද හේතුව ඒ ජනතාවට සිංහල භාෂාව කතා මේ කියවලා තේරුම් ගන්න බෑ.
ඒ වගේම සිංහල භාෂාව භාවිතා කරන ප්‍රදේශවල ජනතාවට දෙමළ හෝ ඉංග්‍රීසි භාෂා වෙන් තියෙන ලිපි ලේඛන ලබා දීම වැරදි. එහෙනම් ඒගොල්ලන්ට කියලා තේරුම් ගන්න බෑ. දැන් ගොඩක් වෙලාවට මේ බැංකු නිලධාරීන් දාගන්නවා ස්ටේට්මන්ට් එකක් කියවා බලා තේරුම් කර දීමෙන් පසුව අත්සන් කරමි කියලා එහෙම ස්ටේට්මන්ට් එකක් දාගන්නවා. කවදාවත් කියලා දෙන්නෙත් නැහැ, තේරුම් කරලා දෙන්නෙත් නැහැ. ඉතින් ගනුදෙනුකරුට තමන්ගේ වැඩේ කරගන්න ඕන නිසා එයා ඒක අත්සන් කරනවා නේ. ඒතර ඒකින් ගනුදෙනුකරු බැඳීමකටපත් වෙනවා එයා මේක තේරුම් ගත්තා කියලා. නමුත් ඇත්තටම එයා තේරුම් අරගෙන නැහැ. ඒකට මේක කස්ටමර් චාර්ට් එක පැත්තකින් සදාචාරාත්මක ගනුදෙනුවකට අවශ්‍ය පසුබිම සකස් කරන ලියවිල්ල. නීතිය නෙමෙයි, නීතියට උඩින් ගිය ethical behavior එකක් බැංකුව පෙන්වන්න අවශ්‍ය නම් මේ දේවල් අනුගමනය කරන්න ඕන. මොකද නීති විරෝධී ක්‍රියාවකට බැංකුව ගනුදෙනුකරුව සම්බන්ධ කරගත්තොත් නීතියකට අවශ්‍ය පිළිසරණ තියෙනවා. මේක නීතිය නෙමේ, නීතියට යාගේ සදාචාරාත්මක. මොකද බැංකුවට අදාළ නීතිය පමණක්ම නොවේ. බැංකු කටයුතු කරන්න බැංකු කරු ප්‍රොෆෙෂනල්ස්ලා වෙන්න ඕන, වෘත්තීය බැංකුකරුවෝ වෙන්න ඕන. වෘත්තීය බැංකුකරුවන්ට තියෙනවා නීතියට අමතරව සදාචාරාත්මක ප්‍රවේශයක් තියෙනවා, මානව හිතවාදී ප්‍රවේශයක් තියෙනවා. ඒ වගේම යම් යම් නිර්ණායකයන්, නිගමනයන්, නියාමනයන්, ඒ වගේ ගොඩාක් දේවල් රීතීන් කියනවා. හරි, නීතියට පරිබාහිරව තියෙන රීතීන් කියනවා ගොඩක් අනුගමනය කරන්න ඕන. ඒතර ඒවා වෘත්තීය වේදිකයෙකුගේ ලක්ෂණ. දැන් වෛද්‍යවරයෙක් ගත්තත් ඕක තියෙන්න ඕන. වෛද්‍යවරයාගේ නීතියට අමතරව එයා ප්‍රොෆෙෂනල් ජොබ් එකක් කරනවා නම් ගොඩක් ආචාර ධර්ම තියෙනවා. වෛද්‍ය ආචාර ධර්ම. එතකොට හෙදියන්ට තියෙනවා ආචාර ධර්මනේ. ඒවා අනුගමනය කරන්න ඕන. ඒ ආචාර ධර්ම අනුගමනය කරන වෘත්තීන් ගොඩක් ඒවා ප්‍රොෆෙෂනල් වෘත්තීයමය ස්වභාවයක් තියෙනවා. බැංකුකරුවොත් ඒ වගේ කෙනෙක්. නියමය සහ කොන්දේසිවල යම් වෙනසක් සිදු වුණොත් වහාම ලියකියවිලි. දැන් ඔය රිකවරිස් පොලිසිස් ඊළඟට ලෝන් පොලිසිස් ඒවා වෙනස් වෙනවා. ඒවා වහාම බැංකුකරු ගනුදෙනුකරු දැනුවත් භාවය ඇති කරන්න ඕනේ. දැන් අපි දැකලා තියෙනවා මම දැන් ශාඛාවල වැඩ කරන කාලෙදී වුණා පොලි අනුපාත අඩු වුණාන් පස්සේ හෝ පොලි අනුපාත වැඩි වුණාන් පස්සේ හරි අනුපාත වැඩි වුණාන් පස්සේ ණය සඳහා පොලිය වැඩි කරනවා. ඒ වැඩි කරාම අර එකම වෙච්ච වාරිකයට වඩා වැඩි ප්‍රමාණයක් කැපෙනවා. එතකොට දැන් වාරික විදියට ගත්තොත් එහෙම ගනුදෙනුකරු වාරික 24කින් ගෙවන්න ඕන නම් 24 ගෙවලා ඉවරයි. ඒත් ණය මුදල තාම ශේෂයක් තියෙනවා. වෙනත් අර කියපු හේතු නිසා. මොකද ණය මුදලෙන් කැපෙන්නේ පොඩි ප්‍රමාණයක්. ඔන්න ගැටුමකට එළඹෙන අවස්ථාවක් බැංකුකරු සහ ගනුදෙනුකරු අතර. ගනුදෙනුකරු කියනවා මම වාරික 24යි ගෙවන්න දෙන්නේ, 24 ගෙවලා ඉවරයි. හරි. නමුත් මේ පොලි අනුපාතිකයේ වැඩිවීම නිසා අර ගනුදෙනුකරුගෙන් අය කරන ප්‍රමාණය වැඩි වෙච්ච නිසා ණය මුදලේ ඉතුරුවක් තියෙනවා. ඉතින් මේ හරියට ගනුදෙනුකරුන් දැනුවත් කරා නම් මේ ගැටලුව ඇති වෙන්නේ නැහැ. නියමයන් සහ කොන්දේසිවල යම් වෙනසක් සිදු වුවොත් වහාම ලියකියවිලි යථාවත් කර ලිඛිතව හෝ පුවත්පත් දැන්වීමක් මගින් හෝ වෙනත් සුදුසු ක්‍රමයකින් ගනුදෙනුකරු වෙත අදාළ වෙනස් කිරීම් දන්වන්න ඕන. ඒවා ඇත්තටම ඒවා මේ ප්‍රොෆෙෂනල්ස්ලගේ ඩියුටි එකක්. දැන් ටෙලිෆෝන් එකකින් හරි ලිපියකින් හරි මොකකින් හරි යම් තොරතුරක් විමසුවාම දුරකථන ඇමතුමක් දුන්නාම නැවත දුරකථන ඇමතුමට ප්‍රතිඋත්තරයක් ලබා දීම ඒ වෙලාවේ දෙන්න බැරි නම් පසු අවස්ථාවකදී හරි ප්‍රොෆෙෂනල් බිහේවියර් එකක්. අපි ඕන තරම් තමයි අපේ ෆෝන් එකට ආපු මිස් කෝල්ස් එහෙම මේ උත්තර දෙන්න යන්නේ නැහැ. ඒතර සුදුසු එකක් නෙමෙයි. ඒකට උත්තර දෙන්න ඕන. විශේෂයෙන්ම රාජකාරී ලිපි වලට. නිමැවුමට හෝ සේවාවට අදාළ කොන්දේසි අවබෝධ කරගෙන පිළිගත් බවට ලිඛිත තහවුරුවක් ගන්න ඕන. මේ එතකොට ඒ අදාළ භාෂාවෙන් දෙන්න ඕන. ඒක තේරුම් කරලා දෙන්න ඕන. සමහරට භාෂා හැකියාව තේරුම් ගැනීමේ හැකියාව අඩු ගනුදෙනුකරුවෙක්ට ලබා ගන්නා ලියකියවිලි නිසි ලෙස සම්පූර්ණ කොට ගනුදෙනුකරු විසින් අත්සන් තබා ඇති බවට සේවකයා සහතික වෙන්න ඕන. එමෙන්ම කුමන හේතුවක් නිසාවත් හිස් ලේඛනවලට ගනුදෙනුකරුගෙන්
අත්සන් ලබා නොගත යුතුයි. අපි ගොඩක් වෙලාවට ගන්නවා නේද පස්සේ සම්පූර්ණ කළා දාන්න කියලා. ඒවා වැරදි මේ තියෙන. මොකද අපිට ඕන දෙයක් දාගන්න පුළුවන් නේ ගණන් කරු දන්නේ නැහැ නේ. ඒ අත්සන් කරේ මොනවටද කියලා. ගණදනකරු දැනගන්න ඕන තමන් අත්සන් කළ ලේඛන මොනවද කියන එක. නිමයම් සේවා ඉවත් කර ගැනීම අවලංගු කිරීම සහ වන්දි ගෙවීම. ගිවිසුම් තැන්පත් ක්‍රම වැනි ගිවිසුම් ගත තැන්පත් ක්‍රම. වෙන සේවා වගේ ඔය කියන්නේ FD එකක් වගේ වේලාසනින් අයින් කරගන්නකොට එමත වාරිකව ගෙවන යම්කිසි එකක් ඉවත් කරගන්නකොට පෙන්ෂන් ප්ලෑන් එකක් වගේ එක ඒවා මේ ණය මුදලක් වේලාසනින් ගෙවලා ඉවර කරනකොට වන්දි ගෙවීමේ ක්‍රමයක් පෙනල්ටි එකක් ගන්නවා නම් ඒක දැනගන්න ඕනේ. එතකොට බැංකු නියෝජිතයන්ගෙන් රැකවරණ. එතකොට මේ තොරතුරු දැනගැනීම යටතේ 1.7 වෙනකන් තොරතුරු වර්ග කීපයක් පිළිබඳව ගනුදෙනුකරු දැනුවා. මේවා වරින් වර මේ ප්‍රශ්න වලට අහලා තියෙනවා. මේවා වරින් වර ප්‍රශ්න වලට අහලා තියෙනවා. ඒක ඔයගොල්ලෝ තේරුම් ගන්න. දැන් මේ 2019 ප්‍රශ්න පත්‍රය මම අප්ලෝඩ් කරා. මේ ප්‍රශ්න පත්‍රයේ 7 වෙනි ප්‍රශ්නේ 3 වෙනි කොටසේ නියාමන කරු විසින් නිකුත් කර ඇති ගණදෙනුකාර ප්‍රඥප්තිය. දැන් ඔයගොල්ලෝ මේ වෙනකොට පේපර්ස් එකම හොයලා තියාගන්න ඕනේ. මම වරින් වර ප්‍රශ්න සාකච්ඡා කරනවා. දැන් මේ 7 වෙනි ප්‍රශ්නේ 2019 සැප්තැම්බර් 7 වෙනි ප්‍රශ්නේ 3 වෙනි කොටස. නියාමන කරු විසින් නිකුත් කර ඇති ගණදෙනුකාර ප්‍රඥප්තිය අනුව බැංකුව විසින් හඳුන්වා දී ඇති නිපැවුම් සහ සේවා සම්බන්ධ කොන්දේසි. මේ තියෙන කොන්දේසි. මෙන්න නියමයන් සහ කොන්දේසි 4ක්. දැන් මේ කියපු කරුණු වලින් 4ක් ලයිස්තුගත කරන්න කියලා තියෙනවා. මේන් 4ක් ලිව්වනම් ඒ ලකුණු 5ම ලැබෙනවා. හරි. වරින් වර මේවා ප්‍රශ්න වල අඩංගු වෙනවා. ඒ නිසා ඔයගොල්ලෝ මේක සහ අනිත් එක මේ ප්‍රශ්න වලට උත්තර දෙන්න විතරක් නෙමෙයි ගණනකාර ප්‍රඥාප්තිය අනිවාර්යයෙන්ම මේ කටපාඩමින් දැනගෙන ඉන්න ඕන බැංකුකරුවෙක්. හේතුව මේ ප්‍රඥාප්තියේ තියෙන දේවල් ගණනකරුවෝ වෙත ඉටු කරන්න බැංකුකරු බැඳිලා ඉන්නවා. ඒක බැංකුකරුගේ අනිවාර්ය වගකීමක් වෙනවා. ඊළඟ එක තමයි බැංකු නියෝජිතයන්ගෙන්. එතකොට මෙතන මූලික කරුණු 5ක් තියෙනවා. මම ඒක ඉස්සෙල්ලම කියන්න ඕන කරන මේ ප්‍රඥප්තිය ඇතුලේ මූලික කරුණු 5ක් තියෙනවා. ඒක පළවෙනි එක තමයි තොරතුරු දැන ගැනීමට ඇති අයිතිය සහ තොරතුරු සම්බන්ධ කරුණු. හරිද? ඒක. ත්‍රියට තමයි අපි දැන් මේ කතා කරපු ඔක්කොම. දෙවෙනි එක තමයි බැංකු නියෝජිතයන්ගෙන් රැකවරණය කියන එක. තුන්වෙනි එක තමයි පැමිණිලි කළමනාකරණය කියන එක. හතරවෙනි එක තමයි විශේෂ අවශ්‍යතා ඇති අයට බැංකු කටයුතු බැංකු පහසුකම් සැලසීම කියන එක. ඒතර මේ හතරම බැංකුකරු විසින් ගනුදෙනුකරුට ඉටු කළ යුතු යුතුකම් මේ යුතුකම් බැංකුකරු විසින් ඉටු කරන්න ඕන ගනුදෙනුකරු වෙත. පස්වෙනි එක තමයි ගනුදෙනුකරු විසින් බැංකුකරු වෙත ඉටු කළ යුතු යුතුකම්. එතකොට ඒක තමන්ගේ ප්‍රමාණයට ණය ලබා ගැනීම, ලබාගත් ණය නිසි පරිදි ගෙවීම, හරි, බැංකු පද්ධතිය මුල්‍ය වංචාවලට භාවිතා නොකිරීම. ඒතර අවසාන කරුණ ගනුදෙනුකරු සතු යුතුකම්. ඒතර ගනුදෙනුකරුට යුතුකම් කොටසක් තියෙනවා බැංකුව වෙනුවෙන් ඉටු කරන්න. මේ මුල් හතරම බැංකුව විසින් ගනුදෙනුකරුට ඉටු කළ යුතු යුතුකම්. නියෝජිතයන්ගෙන් රැකවරණය. බැංකු ව්‍යාපාරවල ස්වභාවය අනුව මේ වෙනකොට මේ ගොඩක් නියෝජිත ආයතන භාවිතා කරනවා විවිධ බැංකු කටයුතු සඳහා. විශේෂයෙන්ම බැංකු නොවන කටයුතු. දැන් උදාහරණයක් විදිහට ස්ටේට්මන්ට් ප්‍රින්ටිං සහ පෝස්ටිං නේ. ඒව කරන්නේ අද වෙනත් ආයතන. බැංකුව තුල නෙමෙයි ඉස්සර. දැන් ඕක බැංකුව ඇතුලේ කරේ. ඒ වගේම ක්‍රෙඩිට් කාඩ්පත්, ඩෙබිට් කාඩ්පත් ගනුදෙනුකරු වෙත බාර දීම. ඕක කරන්නේ සමාලාට නියෝජිතයෝ. ණය වාරික රැස් කිරීම. ඔය ගොඩක් දේවල් වෙන්න පුළුවන්. ක්‍රෙඩිට් කාඩ් නිකුත් කිරීම, අලවිය ප්‍රවර්ධනය, ප්‍රචාරණය,
සඳහා වැඩසටහන් දියත් කිරීම ණය අයදුම්පත් සම්බන්ධ නව අයදුම්පත් සම්බන්ධයෙන් කටයුතු මේවා ඒජන්ස්ලා කරනවා වෙන්න පුළුවන්. ක්‍රෙඩිට් කාඩ් සඳහා වෙළඳුම්පත් කර ගැනීම, වෙළඳන් සොයා ගැනීම සහ විකුණුම් ස්ථාන පිහිටුවීම, අපදා සේවා වෙළඳුම්ගේ ගැටලුවට විසඳුම් ලබා දීම. ක්‍රෙඩිට් කාඩ් සඳහා ලැබිය යුතු මුදල් අය කර ගැනීම, ගෙවීම් අතපසු කරන ලද ගනුදෙනුකරුවන් හමුවීම, ණය එකතු කිරීම වගේ දේවල්. ඊළඟට අනිත් පැත්තෙන් මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ ස්ටේට්මන්ට් ගනුදෙනුකරුවන්ගේ ගිණුම් ප්‍රකාශන යැවීම. ඊළඟට සමහරලාට ඔය මේ චෙක්පත් නිෂ්කාශනය සඳහානේ පාර දෙන නියෝජිත ආයතන මුදල් ප්‍රවාහනය. ඒතර ඒ වගේ දේවල් එක කිසිම වෙලාවක තොරතුරු යන්න බෑ එළියට. ඊළඟට අපි බලමු මොනවාද මේ නියෝජිතයන්ගෙන් ලැබෙන්න ඕන රැකවරණය. නියෝජිතය වාචික හෝ කායිකව ගනුදෙනුකරුවන් දැන් විශේෂයෙන්ම ඔය ණය අය කිරීම, ක්‍රෙඩිට් කාඩ් පත්වල ගෙවන්න තියෙන ණය වාරික එකතු කිරීම වගේ දේවල් වලදී ගනුදෙනුකරුවන් බිය ගැන්වීම හෝ ප්‍රචණ්ඩ ක්‍රියා සිදු නොකළ යුතුයි. ඒතර ඒවාට වග කියන්න වෙන්නේ අදාළ නියෝජිතයව යොදවපු බැංකුවට. ගනුදෙනුකරුවෙකු සම්බන්ධයෙන් තොරතුරු සාකච්ඡා කිරීම, ප්‍රවර්ධනය, මුද්‍රණය, ප්‍රකාශ කිරීම නොකළ යුතුය. නිමැවුම් සහ සේවා සම්බන්ධයෙන් සාවද්‍ය තොරතුරු මහජනතාවට ලබා නොදිය යුතුය. බැංකුවේ නිමැවුම් සේවා ලබා ගන්නා ලෙස ගනුදෙනුකරුවන්ට අයුතු බලපෑම්, අනියම් බලපෑම් නොකළ යුතුය. බැංකුවෙන් පිටතද කිසිම සුරක්ෂිත සුරැකුම් ලියවිල්ලකට අත්සන් ලබා නොගත යුතුය. බැංකුව විසින් කාඩ්පත් හිමියක සොයා ගැනීම සඳහා ලබා දෙන තුන්වන පාර්ශවය ඒ තොරතුරු ඒ කාර්ය සඳහා පමණක්. ඒතර ඒවා තැන් තැන් වල කතා කරන්න යම කරන්න බෑ. ඒ තොරතුරු වල ආරක්ෂාව තියෙන්න ඕන. තුන්වන පාර්ශවයන්ට අපහසු අවස්ථාවලදී කරදරකාර දුරකථන ඇමතුම් ලබා දී. හරි? ඒතර ඒගොල්ලන්ගේ දුරකථන ඇමතුම් ලබා දීලා ඔවුන්ට විරුද්ධ ක්‍රියාමාර්ග නොකරන අතර පවුලේ සමාජිකයන්ට හෝ ගනුදෙනුකරුගේ ඥාති පුද්ගලයන්ට කරදරකාරී වන ලෙස ක්‍රියා නොකළ යුතුයි. දැන් ওই පහුගිය දවස්වල මයික්‍රෝ ෆිනන්ස් සම්බන්ධයෙන් මේ වගේ චෝදනා තමයි තිබෙන්නේ. නිරන්තරයෙන්ම ගනුදෙනුකරුවන්ට කරදර කරනවා. එහෙම නැත්නම් ගනුදෙනුකරුවන්ගේ ළඟම ඥාතීන්ට කරදර කරනවා. මේ නිසා සමහර ගනුදෙනුකරුවෝ ජීවිතයෙන් පවා වන්දි ගෙවපු අවස්ථා තිබුණා. ඒක ගැටලු සහගත තත්ත්වයක්. අපි මුල්‍ය පද්ධතියට ගනුදෙනුකරුවන් එකතු කරගන්නේ ඔවුන්ගේ ජීවිතවලින් වන්දි ලබා ගන්න නෙමෙයිනේ. ඔවුන්ට බැරි වෙන අවස්ථා තියෙනවා. විල්ෆුල් ඩිෆෝල්ටර්ස්ලා ඉන්නවා. ඒ වගේම ජෙනුයින් ඩිෆෝල්ටර්ස්ලා ඉන්නවා. දැන් මේ දවස්වල තියෙන පරිසර තත්ත්වات එක්කලා ගොඩක් ගනුදෙනු එහෙම නැත්නම් ගොඩක් ණය අපසු ගෙවීම් වල ගැටලු තියෙනවා. මේව තමයි නියෝජිතයන්ගෙන් වෙන්න පුළුවන් ගැටලු. මේවයින් ආරක්ෂා කරගන්න ඕන අදාළ නියෝජිතයව යොදවපු බැංකුව විසින්. තුන්වෙනි කාරණා පැමිණිලි සම්බන්ධයෙන් ක්‍රියා කිරීම. අනිවාර්යයෙන්ම ගනුදෙනුකරුට යම් දුක් ගැනවිල්ලක් ආවොත් ඒක පැමිණිල්ලක් විදිහට අදාළ බැංකුවට ඉදිරිපත් කරන්න අවශ්‍ය පහසුකම් සලසලා තියෙන්න ඕන. පැමිණිල්ල විභාග කිරීමේ පටිපාටිය වාචිකව ලිඛිතව දුරකථනයෙන් යොමු කරන්න පුළුවන්. ඒක කිසිම වෙලාවක අපිට කියන්න බෑ පැමිණිල්ල මේ ලියලා දෙන්න කියලා කියන්න බෑ. සෑම ශාඛාවකම දෙපාර්තමේන්තුවකම පැමිණිල්ල සටහන් කිරීමේ ලේඛනයක් පවත්වාගෙන යන්න. ඒතර ඒකේ අපිට ඕනනම් සඳහන් කරන්න පුළුවන් පැමිණිල්ල ඉදිරිපත් කරේ කොහොමද කියලා. පැමිණිල්ල ලබාගත් අය පැමිණිල්ල ලද බවට ගනුදෙනුකරු වෙත ඇක්නොලෙජ්මන්ට් එකක් මේ කියන්නේ දෙන්න ඕන. මොන හරි වැරද්දක් සිද්ධ වෙලා තියෙනවා නම් ඒකේ හරි වැරද්ද හොයන්න ඉස්සෙල්ලා බැලුව බැලමට පේන වැරද්දක් බැංකුවේ සිද්ධ වෙලා තියෙනවා කියන හැඟියනවා නම් ගනුදෙනුකරුගෙන් එක්ක කනගාටුව ප්‍රකාශ කරන්න ඕනේ, එහෙම නැත්නම් සමාව ඉල්ලන්න ඕනේ, අපොලොජයිස් කරන්න ඕනේ. හරි? මොකද අපි හැමතිස්සෙම ගනුදෙනුකරු නිවැරදි කියන මට්ටමේ ඉඳන් තමයි කටයුතු කරන්නේ. ඒ නිසා අපි ගනුදෙනුකරුත් සමග වාදවලට යන්නේ නැතුව බැලුව බැලමට පේන වැරද්දක් කරලා තියෙනවා කියලා හිතෙනවා නම් ඒකේ බරපතලකම අනුව සමාව ඉල්ලීම හෝ කනගාටුව ප්‍රකාශ කිරීම කළ යුතුයි.
වාද කිරීමකින් තොරව ආචාරශීලීව එය විමසිය යුතු අතරේ එමත ඒ සම්බන්ධය ක්‍රියා කිරීමට අවශ්‍ය වන අතර ගණදනකරුගේ අවශ්‍යාව ඉක්මන ඉටු කර ගැනීමට වග බලාගත යුතුයි. පැමිණිල්ල සම්බන්ධයෙන් වහාම ක්‍රියා කළ නොහැකි නම් විස්තර ලබාගෙන පැමිණිල්ල විසඳීමට අවශ්‍ය වන සත්‍ය කාලය ගණදනකරුට දැනුම් දෙන්න ඕන. එතකොට දැන් සමහර දේවල් තියෙනවා ඕවර් ද කවුන්ටර් ඒ වෙලේම විසඳන්න බැහැ. එහෙම වුණාම අදාළ තොරතුරු ලබාගෙන මේක විසඳන්න ප්‍රමාණවත් කාලයක් අරගෙන ගණනකට ඒ බව දැනුම් දීලා ඒක විසඳලා දෙන්න ඕන. මෙහෙම පැමිණිල්ල එන්නේ නැති වෙන ආකාරයට කටයුතු කරන්න බැංකුවට වගකීමක් තියෙනවා. පැමිණිල්ල වාර්තාගත කර වගකීතු නිලධාරීව දන්වා සිටීම, සිහි කැඳවීම ලැබෙන තුරු නොසිට ප්‍රමාදයකින් තොරව ප්‍රතිචාර දැක්වීම, පැමිණිල්ල සාධාරණ නම් ඉක්මන් සහ කාර්යක්ෂමව විසඳා මේ පැමිණිල්ල ඉක්මනට විසඳලා එම පළවෙනි දේ තමයි පැමිණිලි ඇතිවුණු ආකාරයට කටයුතු කරන්න ඕන. දෙවෙනි එක තමයි පැමිණිල්ලක් ආවාම ඒක ඉක්මනට විසඳලා ගණන්දනකරුට ඔහුගේ අලාභය අවාසිය ප්‍රතිපූර්ණය කරන්න ඕනේ. ඒතොර මේක උදව් වෙනවා ගණන්දනකරු තුළ විශ්වාසයක් ගොඩනගන්න අදාළ බැංකුවේ ගුණාත්මක භාවය, සේවා ගුණාත්මක භාවය සම්බන්ධ. මේක හරියට සිද්ධ වෙන්නේ නැත්නම් සර්විස් ක්වොලිටි එකේ ගැටලුවක් විදිහට තමයි අපි සලකන්නේ. සේවා ගුණාත්මක භාවය. ගණනකරු වාචිකව තම නොසතුට පළ කර සිටි විටක වහාම පැමිණිල්ල විභාග කිරීම සඳහා සේවක මණ්ඩල දිරිමත් කරන අතර එය විසඳීමට ඉක්මනින් ක්‍රියා කිරීම අවශ්‍ය වේ. ලිඛිත බහුව විද්‍යුත් පැමිණිල්ලක් ලැබී විට විද්‍යුත් පැලෙන ලද විට වැඩ කරන දිනය තුළ පැමිණිල්ල ලද දිනය ගන්න ලබන පියවර විසඳුමක් ලබා දීම සඳහා බැංකුවට කොපමණ කාලයක් අවශ්‍ය වේද මේ කරුණු ටික සඳහන් කළ දැනුවත් කරන්න ඕන. නිර්නාමික පැමිණිලි පිළිබඳව අනවශ්‍ය විදියට පස්සෙන් යන්න ඕනේ නැහැ. නමුත් සෝදිසි කරලා බලන්න ඕනේ. ඒක සාධාරණ නම් ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් අනුගමනය කරන්න ඕනේ. පැමිණිලි ලැබුණාම මේ පැමිණිලි මේ විදියට පොතක සටහන් කරගන්න ඕන. ඒතර නැවත ඒ වගේ පැමිණිලි ඇති නොවන ආකාරයට අනාගතයේදී වෙන තත්ත්වයක් ඇති නොවන ආකාරයට අවශ්‍ය කටයුතු බැංකුව ඇතුලේ සම්පාදනය කරන්න ඕන. සේවකයෙකුට විරුද්ධ ලැබී ඇති පැමිණිල්ලක් කිසිවෙකුට ඔව් හෝ ඇය විසින් විභාග නොකළ යුතුයි. ඒක තමයි සාමාන්‍ය නීතියේ තියෙන පිළිගැනීමක් වෙන්නේ. තමාගේ නඩුව තමන්ම විභාග නොකළ යුතුයි කියන්නේ. හරි? යම් කිසි ගැටලුවක් තියෙනවා නම් දැන් කළමනාකරු සම්බන්ධයෙන් එතකොට කළමනාකරු ඒක විභාග කරන්න යන්න හොඳ නැහැ. ඒකට වෙනත් නිලධාරියෙක් වගකිව යුතු නිලධාරියෙක් සමහරට පිටස්තර බැංකුවකින් හෝ පිටස්තර දෙපාර්තමේන්තුවකින් පිටස්තර බැංකු ශාඛාවකින් හෝ පිටස්තර දෙපාර්තමේන්තුවකින් ඉහළ නිලධාරියෙක් පත් කරන්න වෙන්න පුළුවන්. මොකද එහෙම නැත්නම් ඒ අදාළ පුද්ගලයාම පැමිණිල්ල විභාග කරන්න ගියොත් එහෙම ගණනකරු තුලත් ඇති වෙන්නේ සැකයක් මේක හරියට වෙයිද නැද්ද කියන එක. නීත්‍යානුකූල කටයුතු කිරීමේදී තර්ජන හෝ අනියම් පෙළඹවීම ඇති වෙන මේක ඉක්මනින් නීති නිලධාරියා මත උපදෙස් ලබා ගත යුතුයි. මේවා තින්නේ පැමිණිලි සම්බන්ධයෙන් තවත් කරුණු. පැමිණිලි පිළිබඳ වහාම විනිවිද භාවයකින් අපක්ෂපාතීව හා විශ්වාසයෙන් යුතුව ක්‍රියා කර ඇති බවට සහතික වීම ඔහුට ඔහුගේ හෝ ඇගේ වගකීම. මේ පැමිණිලි නිරාකරණය කරන පුද්ගලයා විසින් සේවකයා විසින් මේ විදිහට කටයුතු කරන්න වෙනවා. පැමිණිල්ල ගණනකරුගේ පූර්ණ තෘප්තියට හේතු වන අයුරින් විසඳ ඇති බවට වග කිසිම වෙලාවක එහෙම වෙන්නේ නැහැ. නමුත් පුළුවන් තරම් අපි ගණනකරු සතුටු වෙන ආකාරයට මේ පැමිණිල්ල විසඳන්න ඕන. එහෙම නැති වුණොත් එහෙම ගණනකරු ඊළඟට එතනින් එහාට තියෙන පියවරන් මුල්ලේ ඔම්බුඩ්ස්මන් වරයා ගාවට. ඒත් එහෙම වුණොත් එහෙම අපිට ලැබෙන මේ අවාසිය ඊට වඩා වැඩි වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අධිකරණය තුලට යයි. එහෙම ගියොත් එහෙම පැමිණිල්ල විසඳා ගන්න බැරුව ඒක එක පැත්තකින් කීර්ති නාමයට හානියක් සිදු වෙනවා වගේම මුල්‍යම අලාභයක් සිදු වෙනවා. මොකද ඒ ගණනකරු බැංකුවෙන් ඉවත් වෙන නිසා. හරි. පැමිණිල්ල ගණනකරුගේ පූර්ණ තෘප්තියට හේතු වෙන විසඳ ඇති බවට වග බලා ගන්න ඕන. විකල්ප මාර්ග හොයන්න ඕන පැමිණිල්ල විසඳන්න. ශාඛා කළමනාකරට ඔහුගේ මට්ටමින් ගැටලුව සඳහා විසඳුමක් ලබා දෙනු හැකි බවට
බව හැඟේ නම් එම කාරණය අදාළ උසස් නිලධාරියා යොමු කරන්න ඕන. තොර ඉහළ උසාවියකට දානවා වගේ ඉහළ නිලධාරියෙක්ට දාන්න ඕන ගනුදෙනුකරු බැංකුකරුට ශාඛා කළමනාකරුට මේක විසඳන්න බැරි නම්. විශේෂ අවධානය හා සත්කාරය මේ ඊළඟ කාණ්ඩය. විශේෂ අවධානය හා සත්කාරය. වැඩිහිටි පුද්ගලයෝ ආබාධිත පුද්ගල අපි දැන් ආබාධිත පුද්ගලයන් කියන්නේ විශේෂ අවශ්‍යතා ඇති අය. ඊළඟට මුල්ල කටයුතු සම්බන්ධයෙන් අඩු අවබෝධයක් සහිත ගනුදෙනුකරුවෝ. විශේෂම ග්‍රාමීය ජනතාව කාන්තාව. වෙත විශේෂ අවධානය යොමු කිරීම කරේ සේවකයන් නිරන්තරයෙන් සැලකිලිමත් විය යුතුයි. බැංකුව සේවාව පිරිනමන බැංකුව පිරිනමන සේවා ලබා ගැනීම සඳහා ඔවුන්ට සාධාරණ හා සමාන අවස්ථාවක් ලැබෙන්න ඕන. එසේම ඔවුන්ට බැංකු පරිසරයට සහ ටෙලර් යන්ත්‍රවලට ප්‍රවේශ වීම සඳහා පහසුකම් තියෙනවා. අපි හිතමුකෝ රෝද පුටුවක යන කෙනෙක් ඉන්නවා නම් ඒ රෝද පුටුව භාවිතාවෙන් බැංකුව ඇතුළට යන්න ඊළඟට ATM යන්ත්‍රය ළඟට යන්න ATM එකත් එක්ක ගනුදෙනු කරන්න ඒ අවස්ථාව තියෙන්න ඕන. පහුගිය කාලෙක මේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන්ුත් නියම වුණා නේද තීන්දුව වගේකින් විශේෂ අවශ්‍යතා ඇති අයට ආබාධිත අයට කිසිම වෙනසකින් තොරව සාමාන්‍ය පුද්ගලයන්ට වගේම මේ කටයුතු කරගන්න අවශ්‍ය පහසුකම් සැලසෙන්න ඕන කියන එක. ඒ නිසා තමයි ඩිසේබල් රෑම්ප් එකම මේ අලුතින් බිල්ඩින් නිර්මාණය කරද්දී විශේෂයෙන්ම ගොඩක් ජනතාව ඇතුල් වෙන සේවාව ලබා ගන්න බිල්ඩින් රජයේ ගොඩනැගිලි එහෙම එකක් නැතුව ඩිසේබල් රෑම්ප් එකක් රෝද පුටුවකට යන්න පුළුවන් ඇක්සස් නැතුව නිර්මාණය කරන්න දෙන්නේ නැහැ. බලන්න ඔය සුපර් මාකට් වල වුණත් එක තියෙනවා. සුපර් මාකට් එක වුණත් රෝද පුටුවකින් ගිහිල්ලා යම් ගනුදෙනුකරුවෙක්ට අවශ්‍ය බඩු මුට්ටු ගන්න පුළුවන්කම තියෙන්න ඕන. සුපර් මාකට් වල නම් තියෙන්නේ ඒක අර මේ ට්‍රොලිය තල්ලු කරගෙන එන්න. නමුත් ඒකේ අමතර ලාභයක් වෙනවා. යම් රොද පුටුවක් භාවිතා කරන ගනුදෙනුකරුවෙක් ආවොත් එම එයාටත් ඒක දිගේ යන්න පුළුවන්. නේ? අමතර වාසියක් වෙනවා. විශේෂ සත්කාර අවශ්‍ය පුද්ගලයන් වෙත ආචාරශීලීව කාරුණිකව සැලකීම සහ ඔවුන් ලබා ගන්නා නිමැවුම හෝ සේවා පිළිබඳ අවශ්‍ය තොරතුරු අවබෝධ කරගන්නා තුරු විස්තර කර දීම. කරයිද දැන් ඕගොල්ලෝ මේවා? කරයිද මේ වගේ ඒවා? ඔවුන්ගේ හදවත් දින ගැනීමටත් ඒ නිසාවෙන් ගනුදෙනුකරුවන්ගේ පක්ෂපාතීත්වය ලබා ගැනීමත් තුළින් ඔවුන් සමග දිගුගමනක් යාමටත් හැකි වනු ඇත. ඇත්තටම මේ බැංකු පද්ධතිය මුල්ලේ පද්ධතියේ තියෙන්න ඕන රටේ ආර්ථික වර්ධනයත් එක්කලා සමගාමීව යන්න. හරි. එතකොට මේ ආර්ථිකයට මුල්ලේ පද්ධතියේ තියෙන දායකත්වය අනිත් ආයතනවල දායකත්වයට වඩා පැතිරිච්ච එකක්. අනිත් යම්කිසි නිෂ්පාදන ආයතනයක් නිෂ්පාදනය කරන්න පුළුවන් ඒ නිෂ්පාදනය ඉවත් කරගන්න පුළුවන් එක කොටසක් විතර නිරූපණය කරන්න. නමුත් ආර්ථිකය තුළ ජීව රුද්‍රය වෙන්නේ මේ අරමුදල් ෆන්ඩ්ස්. ආර්ථිකය තුළ ජීව රුද්‍රය වෙන්නේ ඒක ක්‍රියාත්මක වෙන ෆන්ඩ්ස්. ඒතර මේ ෆන්ඩ්ස් හැන්ඩල් කරන්නේ එහෙම නැත්නම් ඒවා පරිහරණය කරන්නේ අවශ්‍ය තැන් වලට යොමු කරන්නේ. අනිත් පැත්තෙන් මේ අතිරික්ත ඉතිරුම් ගනුදෙනුකරුවන් ගාව තියෙන අතිරික්ත ඉතුරුම් ලබාගෙන ඒවා ආර්ථිකයේ විවිධ ක්‍රියාකාරකම් වලට යොමු කරනවා. ඒ වගේම මේ ඉතුරුම් ආරක්ෂා කරලා පොලියක් ලබා දීම තුළින් ගනුදෙනුකරුවන්ගේ අනාගතයේ සුරක්ෂිතතාවය ඇති කරනවා. ඒ ගොඩක් දේවල් කරන්නේ මුල්ලේ පද්ධතිය. ඒක ආර්ථික වර්ධනයට හේතුවක් වෙනවා. ඒතකොට ඒකෙන් අදහස් කරන්නේ ඔය අඩු පහසුකම් තියෙන අඩු දැනුමක් තියෙන අයව ඉවත් කරලා ආර්ථිකය වර්ධනය කරනවා කියන එකක් අපේක්ෂා කරන්නේ නැහැ රටක් විදියටනේ. ආර්ථික අපේක්ෂා කරන්නේ ඔවුනුත් එක්කම ආර්ථිකය වර්ධනය. ඔවුන්ගේ ජීවන තත්ත්වය රටක පුරවැසියන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම ඉහළ ගියා නම් ඒක ආර්ථික වර්ධනයේ එක සුබදායක ලක්ෂණයක් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. ඒතර යම් කිසි රටක ආර්ථිකය වර්ධනය වෙලා දිලිඳු ජනගහනය වැඩි වෙනවා නම් ඒක යථාර්ථවාදී ආර්ථික වර්ධනයක් නෙමෙයි. හරි. යථාර්ථවාදී ආර්ථික වර්ධනයක් නෙමෙයි. ඒ වගේ අවස්ථාවකදී විවිධ ක්‍රමානුගමනය කළා අර දුප්පත් ජනතාව, දිලිඳු ජනතාව, අඩුපාසුකම් තියෙන ජනතාවට අවශ්‍ය පහසුකම් ලබා දෙන්න රජය කටයුතු කරන්න ඕනේ. ඒකට තමයි මේ මුල්‍ය පද්ධතියේ දායකත්වය දක්වන්න කියලා තියෙන්නේ.
ඒ නිසා තමයි මේ වගේ ගනුදෙනුකරුවන්ට විශේෂ ණය යෝජනා ක්‍රම රජය විසින් ඉදිරිපත් කරන්න. මොකද බැංකුව ඉදිරිපත් කරන්නනේ තමන්ගේ ස්වේච්ඡාවෙන් තමන්ගේ අරමුදල් ඉදිරිපත් කරන්න එවැනි ණය ක්‍රම වලට අවදානම ඉහළ නිසා. තුන රජය මේ අඩු පොලි අනුපාතික වලට ඒ වගේ ඒවා ඉදිරිපත් කරනවා. ඒ රටේ ජනතාවට ලබා දෙන්න පුළුවන්. කොහොම වුණත් මේ දේ බැංකු පද්ධතියෙන් සිද්ධ වෙන්න ඕනේ. ඉතින් වර්තමාන බැංකු පද්ධතිය තුළ මේ දේ සිද්ධ වෙනවද නැද්ද කියන එක පිළිබඳව ප්‍රශ්නාර්ථයක් තියෙනවා. සියලුම ගනුදෙනුකරුවන්ගේ ජාතිය, සමාජ තත්ත්වය, රැකියාව, වයස, ආගම වගේ කිසිම දෙයක් සලකන්නේ නැතුව අවශ්‍ය පහසුකම් ලබා දෙන්න ඕන. පුද්ගලයා කියන්නේ පුද්ගලයෙක් විතරයි. තවත් එක්තරා සමාජයේ සමාජිකයෙක්. ඒතර එයාට ජාතිය, ආගම්, කුල, මල, ලිංග ભેදය කිසි දෙයක් බලපාන්න බෑ. කිසිම දෙයකින් තොරව. ඒතර ඔහු අවුරුදු 18ට වැඩිහිටි පුද්ගලයෙක් නම් ඒ වගේම තමන්ගේ කටයුතු මන්ද බුද්ධික භාවයට හෝ වෙනත් භාවයකට පත්වීම නිසා තමන්ගේ කටයුතු හසුරුවා ගැනීමට හැකියාවක් නොමැති පුද්ගලයෙක් කැරෙන්න හසුරුවා ගන්න පුළුවන් පුද්ගලයෙක් නම් ඒගොල්ලන්ට සමානව සලකන්න ඕන. බැංකුව වෙත ගනුදෙනුකරුගේ බැඳීම මෙන්න අවසාන එක. බැංකුව වෙත ගනුදෙනුකරු මොන වගේ යුතුකම්ද ඉටු කරන්න ඕන? තමාට දැරිය හැකි ආපසු ගෙවීම හැකියාව ඉක්මවා ණය ලබා නොගත යුතුය. ඒක තමයි ගනුදෙනුකරුගේ එක යුතුකමක් වෙන්නේ. තමන්ට ගෙවන්න පුළුවන් ප්‍රමාණයට බැංකුවෙන් ණය ලබා ගන්න ඕන. ගෙවීම වාරික හිඟ සිටි තත්ත්වයට පත්වීමට ඉඩ නොතැබිය යුතුය. අතර අප්‍රමාදව ගෙවීම සිදු කිරීම සහ බැංකුව සමග යහපත් සමනතා පැවැත්වීම. ඒකට අනිවාර්යයෙන්ම ණය ලබා ගත්තම ඒවා වාරික හිඟ හිටින්න නැතුව ගෙවන්න ඕන. ණය ගනුදෙනුකරුවට ණය මුදල ණය කාල සීමාව අවසන් වීමට පෙර ගෙවා නිම කිරීමට අවශ්‍ය නම් ඒ ණය මුදල ලබා ගන්න අවස්ථාවේදී එකඟ වූ පරිදි ණය මුදල් මත ගණනය කරන ලබන ගෙවීමකට යටත් වීමට සිදු වේ. ඒකට අර වේලාසෙන් ණය ගෙවනවා නම් යම් දඩයකට යටත් වෙන්න ඕනේ. ඒක සඳහන් කරනවා. එදාට තියෙන බැලන්ස් එකෙන් 100ට 2ක් දඩයක් විදිහට අය කරනවා. ගනුදෙනුකරුට ඔහුගේ අයගේ හිඟ ණය මුදල් පොරොන්දු වූ පරිදි ආපසු ගෙවීමට නොහැකි නම් බැංකුවේ නියමයන් සහ කොන්දේසි වල සඳහන් පරිදි බැංකුවේ සීලුම වියදම් ඇතුළුව ලැබිය යුතු ණය මුදල් අය කර ගැනීමට බැංකුවට අයිතියක් තියෙනවා. ඒකට ඒක ගනුදෙනුකරු ගෙවන්න ඕන. ගනුදෙනුකරුට මුල්‍ය අපහසුතාවයක් පැන නැගුණාම බැංකුව සමග දැනුවත් කරලා බැංකුවත් එක්ක කතා කරලා යම්කිසි වැඩපිළිවෙලක් යොදා ගන්න ඕන. ඒ අපහසුතාවයෙන් මගහැරෙන්න. ගෙවීම් පැහැරහරි අවස්ථාවේදී බැංකුව විසින් කරන ලබන පළමු ක්‍රියාමාර්ගය වන්නේ පාරිභෝගික ඇමතීම. ඒකට ගෙවීම් පැහැරහරපු ගමන්ම වෙන්දේසි කරන්න යන්නේ නැහැ නේ. ඉස්සෙල්ලා ගනුදෙනුකරුට කතා කරනවා. ඒ අනුව බැංකුවට අවශ්‍ය තොරතුරු ඒ කියන්නේ ලිපි ණය සම්බන්ධ කරගත හැකි තොරතුරු වල වෙනස්කමක් ඇති වුණොත් එහෙම ගනුදෙනුකරු වහාම ඒක දැනුම්මත් කරන්න ඕන බැංකුව. නැත්නම් බැංකුකරුට බැරි වෙනවා ගනුදෙනුකරුව හොයාගන්න. මේ කරුණු ගොඩක් තියෙනවා. හරි. ගනුදෙනුකරුවන් බැංකු සමග සිදු කරන සියලු ගනුදෙනුවලදී සුපරීක්ෂාකාරීව කරන්න ඕන. වංචනික ගනුදෙනුවක් හෝ එවැනි වෑයමක් දැනගත් විට ගනුදෙනුකරුවන් ඒ පිළිබඳව වහාම බැංකුව දැනුවත් කරන්න ඕන. විද්‍යුත් කාඩ් පාවිච්චි කරනකොට ඒවා පරිස්සම් කරගන්න ඕන. රහස්‍ය අංකය පරිස්සම් කරගන්න ඕන. right බැංක් තම ව්‍යාපාර කටයුතු සම්බන්ධ අහිතකර වෙළඳපොළ තත්ත්වයක් පැනගිය ඇතනම් ගනුදෙනුකරු ඒ බව දන්වා සිටීම කරන්න ඕනේ. එතකොට යම්කිසි ආර්ථික එහෙම නැත්නම් ණය ගෙවීම වගේ දේවල් වල ගැටලු ඇති වෙන අවස්ථාවේදී බැංකුවත් එක්කලා සාකච්ඡා කරලා අවශ්‍ය ගෙවීම් වැඩසටහනක් සකස් කරගන්න ඕනේ. හරි. ඔය ටික තමයි මූලිකවම මේ ගනුදෙනුකාර ප්‍රඥාප්තිය තුල තියෙන ගනුදෙනුකරුවන්ගේ යුතුකම් වගේම ගනුදෙනුකරුවන්ගේ අයිතිවාසිකම්. ඒතර බැංකුකරුගේ යුතුකම ගනුදෙනුකරුගේ අයිතිවාසිකමක් වෙනවා. ගනුදෙනුකරුගේ යුතුකම බැංකුකරුගේ අයිතිවාසිකමක් වෙනවා. ඒතර මේක සම්බන්ධයෙන් හොඳ අවබෝධයක් ලබා ගන්න ඕන හේතුව මේක විභාගයට උත්තර ලියන්න විතරක් නෙමෙයි. ඕගොල්ලන්ට එදිනදා ප්‍රායෝගිකව තමන්ගේ බැංකුවේ ගනුදෙනුකරුවන් එක්කලා කටයුතු කිරීමේදී මේ මඟ පෙන්වීම වැදගත් වෙන නිසා. ඒ වගේම තව එකක් තමයි මේ තියෙන
ගනුදෙනුකරුවන්ගේ ගැටලු විසඳා ගැනීමට එහෙම නැත්නම් සබඳතාවය ඉහළ නැංවීමට මේ මහා බැංකුව විසින් ඉදිරිපත් කරපු තවත් වැඩපිළිවෙලක් තමයි මේ මුල්‍ය ඔම්බුඩ්ස්මන්වරයෙක් පත් කිරීම, ෆයිනෑන්ෂල් ඔම්බුඩ්ස්මන්. ඒක 2003 ඉඳන් ක්‍රියාත්මක වෙන්නේ. හරි. පල්ලතල ඔම්බුඩ්ස්මන් ක්‍රියාවලිය සමග එකඟව ඇති මුල්‍ය ආයතන සහ ගනුදෙනුකරන අතර ඇති වෙන මුල්‍ය ගනුදෙනු පිළිබඳව පැන නැගෙන ආරවුල්. දැන් පැමිණිලි කළමනාකරණය ගනුදෙනුකරුවෝ පැමිණිලි කරාම බැංකුව සමග මුල්‍ය ආයතන සමග ඒක සාකච්ඡා කළා ගනුදෙනුකරුට සතුටු වන ආකාරයට මේක විසඳන්න උත්සාහ කරනවා. එහෙම විසඳාගෙන ගනුදෙනුකරුත් සමග නැවත සම්බන්ධතාව ගොඩනගාගෙන යන්න පුළුවන් නම් බැංකුවට ගොඩක් හොඳයි. එතකොට වියදම ගොඩක් අඩුයි. නමුත් ගනුදෙනුකරු හැම විටම ඒකට කැමති වෙන්නේ නැහැ. ඒක ගනුදෙනුකරු අපේක්ෂා කරන ආකාරයට විසඳුන් නැත්නම් ගනුදෙනුකරු කැමති වෙන්නේ නැහැ. එතකොට මොකද ගනුදෙනුකරු කරන්නේ? මේ සම්බන්ධයෙන් යාට ප්‍රශ්නයක් තියෙනවා. ඒතර ඒක මෙයා වෙන තැනකට යනවා විසඳ ගන්න. ඒතර ඒ වෙන තැනකට යන එක අධිකරණය වෙන්න පුළුවන්. මොකද අවසානයේදී බැංකු පද්ධතිය නීතිමය රාමුවකින් ආවරණය වෙලා තියෙන හින්දා අධිකරණය තුළ විසඳා ගන්න පුළුවන්. ඒතර ඒක බැංකුවට ගනුදෙනුකරුවට වියදම් අධික කාලය විශාල වශයෙන් වැය වෙන ක්‍රියාවලියක්. ඒතර අර යහපත් ගනුදෙනුකාර සබඳතා පවත්වාගෙන යන්න ඒක උදව්වක් වෙන්නේ නැහැ. එහෙම වුණොත් මේක බැංකු පද්ධතියට එහෙම නැත්නම් අර විශ්වාසවන්ත භාවයට බැංකුවල සහ ගනුදෙනුකරුවන්ගේ පවත්වන විශ්වාසවන්ත භාවයට බලවත් හානියක්. ඒ නිසා අධිකරණමය ක්‍රියාමාර්ගවලට නොගිහින් බැංකුවත් සමග සාකච්ඡා කරලා විසඳා ගන්න බැරිව ඉතුරු වෙන ප්‍රශ්න විසඳා ගැනීමට තමයි මේ මුල්‍ය ඔම්බුඩ්ස්මන්වරයා නම් ඉවත් මුල්‍ය දුක්ගන්නාරාල කියන පුද්ගලයෙක් පත් කරලා මේ ක්‍රමවේදය මහා බැංකුව හඳුන්වා දුන්නේ. මෙතනදී ඇමිකබල් සොලියුෂන් ඒ කියන්නේ දෙදෙනාටම පිළිගන්න පුළුවන් විසඳුමකට තුන්වෙනි පාර්ශවයක් මැදිහත් වෙලා දැන් ගනුදෙනුකරුත් සමහරට කැමති නැහැනේ බැංකුව වැරද්දක් කරා නම් ගනුදෙනුකරු හිතනවා බැංකුව වැරද්දක් කරා කියලා. ඒතර වැරද්දක් කරපු පාර්ශවයම වැරදියට වැරද්දට උත්තර දෙන එකට සමහරට ගනුදෙනුකරු කැමති නැති වෙන්නත් පුළුවන්. ඒ නිසා මේ කරන්නේ තුන්වෙනි පාර්ශවයක්. මේ දෙන්නටම සම්බන්ධ නැති බාහිර තුන්වෙනි පාර්ශවයක්. ඒ වගේ වෙලාවකදී ඇතැම් විට ගනුදෙනුකරු මේ විසඳුම පිළිගන්නවා වෙන්න පුළුවන්. එහෙම වුණාම අධිකරණමය ක්‍රියාමාර්ගවලට නොගිහින් මෙහා පැත්තෙන් මේක විසඳ ගන්න පුළුවන්. මේකට සම්බන්ධ වෙන්නේ බලපත්‍රලාභී වාණිජ්‍ය බැංකු, බලපත්‍රලාභී විශේෂ බැංකු, ශ්‍රී ලංකා මහා බැංකුවේ අධීක්ෂණයට යටත් වෙන ආයතන තමයි මේකට මේ සම්බන්ධ වෙන්නේ. ඒතර ඒ ආයතනත් ගනුදෙනුකරුවත් අතර ඇතිවන ගැටලු විසඳා ගන්න තමයි ෆයිනෑන්ෂල් ඔම්බුඩ්ස්මන් ඉන්නේ. මේ මුල්‍ය ක්ෂේත්‍රයේ පළපුරුද්දක් තියෙන කීර්තිමත් පුද්ගලයෙක්ව පත් කරන්නේ නොවිසඳනු ගැටලු විසඳා ගන්නයි. ගැටලු මොකක්ද කියන එක කියන්න බෑ. එක එක ගැටලු ඇති වෙන්න පුළුවන් නේ. ඒකෙදී මේ වගේ දේවල් කරන්න බෑ. මොනවද? එකම කාරණාවක් සම්බන්ධයෙන් නැවත නැවත පැමිණිලි කරන්න බෑ. දැනට අධිකරණමය පද්ධතියකට යම් උසාවියකට ඉදිරිපත් කරලා තියෙනවා නම් යම් ගැටලුවක් ඒක නැවත ඔම්බුඩ්ස්මන් එකවර උසාවියේ හා ඔම්බුඩ්ස්මන් ළඟ තැන් දෙකක ක්‍රියාත්මක වෙන්න බෑ. ඒතර ඔම්බුඩ්ස්මන් බාරගන්නේ නැහැ උසාවියට ඉදිරිපත් කරලා තියෙන දෙයක්. සමාන කරුණක් පිළිබඳව විභාග කොට නිගමනයක් ලබා දුන්නාම ඒකට අදාළම වෙන කරුණක් එහෙම ඉදිරිපත් කරන්න බෑ. එසේම පාසඳන් අවස්ථාවලදී මේ පැමිණිලි ප්‍රතික්ෂේප කිරීමට ඔම්බුඩ්ස්මන්ට අයිතියක් තියෙනවා. ද්වේෂ සහගත අන්දමින් ප්‍රමාණවත් කරුණු නැතිව ද්වේෂ සහගත අන්දමින් මේ පැමිණිල්ල ගොනු කරලා තියෙනවා කියලා පෙනී යනවා නම් ඒක බාර නොගෙන ඉන්න ඔම්බුඩ්ස්මන්ට අයිතියක් තියෙනවා. ඒක සමහරට ඉතින් අර පුද්ගලයාට පුළුවන් අධිකරණයට යන්න අධිකරණයෙන් ගිහලා ඔප්පු කරන්න. මොකද අර බැලුව බැලමට පේනවා මේක බැංකුවට විරුද්ධව ද්වේෂ සහගත ලෙස ඉදිරිපත් කරලා තියෙනවා කියලා ඒක බාර නොගෙන ඉන්න පුළුවන්. පැමිණිලිකරුට සත්‍ය වශයෙන්ම වෙච්ච පාඩුවක් නැත්තම් මුල්‍ය පාඩුවක් නැත්තම් ඒ වගේම මේ කරුණේ අදාළ කරුණේ සංකීර්ණ නෛතික තත්ත්වයක් තියෙනකොට ඔම්බුඩ්ස්මන් ගොඩක් වෙලාවට ඒක බාර නොගෙන අධිකරණයකට යොමු කරන්න කටයුතු කරනවා. මොකද ඒකේ සංකීර්ණ නීතිමය තත්ත්වයක් තියෙන නිසා ඒක නීත්‍යානුකූලව විසඳෙන්න ඕන. ඒවා
එකිනෙකා එකඟ වෙලා විසඳ ගන්න බෑ මොකද පස්සේ වෙනත් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. මෙයා කරන්නේ සුදුසු ඇයිහන්ගෙන ක්‍රමවේදයක් භාවිතා කරලා දෙගොල්ලන්ටම එකඟ වෙන්න පුළුවන් සාධාරණ විසඳුමකට අතරමැදි තත්ත්වයකට එනවා. මේ වෙනුවෙන් ඉදිරිපත් කරන සාක්ෂි බැංකු නීතිය හා පරිච්ඡය මහ බැංකුවේ මඟ පෙන්වීම අන්න ඒ වගේ. එතකොට බැංකුවල තියෙන මෙහෙයුම් ක්‍රියාවලි සම්බන්ධයෙන් අධ්‍යයනය කරලා ඔම්බුස්මන් විසඳුමකට එනවා. ඒක මේක තමයි විසඳුම කියලා එහෙම එකක් සඳහන් දැන නීතිවල දඬුවම් තියෙනවනේ. ඒ නීතියක තියෙන දඬුවම් වගේ මේක එහෙම එකක් නැහැ. මේක දෙගොල්ලෝ එකඟ වෙනවා නම් ඕනම දෙයකට ඒක ක්‍රියාත්මක කිරීම තමයි ඔම්බුස්මන් කරන්නේ. ඊළඟ එක මේ පරාටේ බලය කියලා ණය ආපසු අය කරගන්න බැරි වුණාම බැංකු විසින් ක්‍රියාත්මක කරන බලයක් තියෙනවා. ඒක වරින් වර වෙනස් කරා ගනුදෙනුකරුවන්ට වාසිදායක අන්දමට. මේවා බැංකුවට ලබා දීලා තියෙන විශේෂිත බලයක්. බැංකුවක යම් ණය මුදලක් වෙනුවෙන් උකස් කොට ඇති ස්ථිර දේපලක් එම ණය මුදල අය කර ගැනීමේ අවසාන ක්‍රියාමාර්ගය ලෙස බැංකුව ප්‍රසිද්ධ වෙන්දේසියේ විකුණලා මේක අය කරගන්නවා. එතකොට මෙන්න මේ කියන කරුණු තුන සම්පූර්ණ වෙන්න ඕන. ණය මුදලේ වටිනාකම මිලියන 5කට වඩා වැඩි වෙන්න ඕන. ශේෂයෙන් කියන්නේ දීපු ණය මුදල මිලියන 5කට වඩා වැඩි වෙන්න ඕන. අය කර ගැනීම සඳහා සියලු උත්සාහ දරන්න. දැන් මේක කිසිම වෙලාවක එකපාරට ක්‍රියාත්මක කරන්න බෑ මේ පරාටේ බලය කියන එක. බැංකුව පුළුවන් තරම් ණය මුදල ආය කරගන්න සියලු ක්‍රියාමාර්ග ගන්න ඕන. ක්‍රියාමාර්ග අරගෙන බැරිම අවස්ථාවක තමයි මේ ක්‍රියාත්මක කරන්නේ. සහ වෙන්දේසිය ප්‍රසිද්ධියේ කරන්න ඕන. මෙම බලය උකස් මේ තියෙන විස්තර 1990 අංක 4 දරන ණය අය කර ගැනීමේ විශේෂ විද්‍යාන පනත යටතේ පෞද්ගලික වාණිජ බැංකු වලටත් මේක ලැබිලා තියෙනවා. බැංකුව අදාළ ණය මුදල ගෙවන ලෙස ගනුදෙනුකරුගෙන් ඉල්ලා සිටින්න ඕන. demand to pay letter of demand. හරි. පරාටේ දැන්වීම ඉන්පසුව ගනුදෙනුකරුට යවනවා. එහෙනම් මේක ගෙවන්න නැත්නම් බලෙන් විකුණලා අය කර ගන්නවා කියලා යවනවා. අදාළ බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලයට දේපොළ වෙන්දේසි කිරීමේ යෝජනාවක් ඉදිරිපත් කරලා ඒක අනුමත කරගන්නවා. ඊළඟට මේ යෝජනාව කැසට් එකේ භාෂා 3කින් ප්‍රසිද්ධ පුවත්පත් 3කත් පළ කරනවා. එහෙම කර කර බලන්නේ ගනුදෙනුකරු මේකට යම්කිසි එකඟතාවයකට විසඳුමකට එයිද කියලා. ගනුදෙනුකරු තවදුරටත් ණය ගැනීමට එකඟතාවයක් නොමැති බව පෙනෙනවා නම් වෙන්දේසිය සඳහා දින නියම කොට ප්‍රසිද්ධ වෙන්දේසිය විකුණු ලබයි. ගනුදෙනුකරුට ඇතිවන ආරක්ෂාව. උසාවි නියෝගයක් මගින් වෙන්දේසිය කල්දා ගන්න පුළුවන්. ඒකට පරාටේ බලය ක්‍රියාත්මක කරන්න බැංකුවනේ. ඒකට උසාවියෙන් ඕඩරයක් අරගෙන වෙන්දේසිය කල්දා ගන්න පුළුවන්. එතකොට මේක අවසාන ක්‍රියාමාර්ගය විදිහට බැංකුව අනුගමනය කරන්න ඉස්සෙල්ලා ගනුදෙනුකරුට දැනුම් දෙන හින්දා තෙක්කල් ඉතින් ගනුදෙනුකරුත් ඕක එච්චර ගණන් ගන්නේ නැහැ. දැන් මේ දේපල වෙන්දේසි කරන්න යනවා කියලා දැනගත්තාම ගනුදෙනුකරුට මොන හරි ක්‍රියාමාර්ගයක් ගන්න අවස්ථාව තියෙනවා. බැංකුවට තියෙන පහසුව තමයි ඉක්මනින් ණය අය කරගන්න පුළුවන් හේතුව උසාවි ක්‍රමයක් තුලින් හරි ණය කරගන්න ගියාම විශාල කාලයක් ගත වෙනවා. ඒ වගේම තමයි මේ වෙන්දේසි කිරීමේ බලතල බැංකුවට තියෙන නිසාම ණයකරු උනන්දු වෙනවා තමන්ගේ ණය මුදල ගෙවලා ඉක්මනට මේ ගැටලුවකින් තොරව ණය මුදල ගෙවන්න. ඒ නිසා බැංකුවේ ලබා දීපු ණයවල ගුණාත්මක භාවය ඉහළ යනවා. ආපසු අය කර ගැනීමේ හැකියාව වැඩි. ඒ මුල්‍ය ඔම්බුස්මන්වරයා සහ පරාටේ බලතල සම්බන්ධයෙන් තියෙන කරුණු. දැන් අපි බලමු ෆයිනෑන්ෂල් මිස්ලරින් මුල්‍ය උපකරණ වැරදි අලවීම. මුල්‍ය උපකරණ වැරදි අලවීම. චුට්ටක් ඔය තියෙන ටික බලා ගන්න මට විනාඩියක් දෙන්න.
බැංකු සහ වෙනත් මුල්‍ය ආයතන තම නිමැවුම් අලෙවිකරණයේදී ගණනකාර විශ්වාසය ඉහළ නැංවීම නිසා යහපත් පරිචයන් සදාචාර සම්පන්න බව සහ එම නිමැවුම් වල ප්‍රතිලාභ සහ අවදානම් තත්ත්වයන් පිළිබඳ ගනුදෙනුකරු දැනුවත් කළ යුතුයි. අන්න අර ඉස්සෙල්ලා කතා කරපු ගනුදෙනුකාර ප්‍රඥප්තිය තුල තියෙන මේ දේවල්. යම් මුල්‍ය නිමැවුමක් ගනුදෙනුකරු මිලදී ගන්නවා නම් ගනුදෙනුකරුට හොඳම මුල්‍ය නිමැවුම හොයලා දෙන්න බැංකුකරු උදව් වෙන්න ඕන. ගණනකරුට හොඳ එක හොඳ බැංකුවට හොඳ එක නෙමෙයි. ඒ වගේම මේ විශ්වාසය ඉහළ නංවන්න අවශ්‍ය නිසා සියලුම තොරතුරු ලබා දෙන්න ඕන. ගනුදෙනුකරු අපහසුතාවයකට පත්වෙයි අනාගතයේදී පත්වෙයි කියන නිමැවුම් අලෙවියෙන් වළකින්න ඕන. මේ ප්‍රොෆෙෂනල් ජොබ් එකක් මේක. ඉතින් අනිවාර්යයෙන්ම ගනුදෙනුකරුට ගැටලුවක් අයහපතක් ප්‍රශ්නයක් ඇති නොවෙන්න තමයි මේ මුල්‍ය ගනුදෙනු කරන්න ඕන. එසේ නොවන අවස්ථාවලදී වැරදි ලෙස මුල්‍ය උපකරණ අලෙවි කිරීම ලෙස හැඳින්විය හැකි අතර ෆයිනෑන්ෂල් මිස්සෙලින් එහිදී මුල්‍ය ආයතන අදාළ නිමැවුම් අලෙවිකරණයට පහත උපාය මාර්ග අනුගමනය කොට ඇති බව නිරීක්ෂණය කළ හැක. දැන් යම් මුල්‍ය නිමැවුමක් යහපත් විදිහට අලෙවි කරේ නැත්නම් ඒගොල්ලෝ මෙන්න මේ දේවල් නිරීක්ෂණය කරලා තියෙනවා. අයහපත් අලෙවි ක්‍රම දැන් ගොඩක් වෙලාවට ඔය ඔයගොල්ලන්ගේ බ්‍රාන්ච් බැංකු වලත් ඇති මේ deposit mobilization programs දැන්පතු ඒකරාශී කිරීමේ වැඩසටහන් දැන් මේ දවස්වල ක්‍රියාත්මක නොවුණාට ඉස්සරදී ඔය සර්ටිෆිකේට් ඉෂුව කරනවා එක එක දේවල් කරනවානේ. ඒතර ඒ වගේ වෙලාවකට ඔය බ්‍රාන්චස් වලට එහෙම වැඩිම කරාම මේ මුදල් තෑගි එක එක ප්‍රසාද දීමනවා දෙනවා. ඒතර ඒ වගේ දේවල් ලබා ගන්න ඕන නිසා ශාඛාවන් කරන්නේ වැරදි අයහපත් අලෙවි ක්‍රමෝපායන් පාවිච්චි කරලා ගණනකරුවන්ට මේවා අලෙවි කරනවා. ඒතර ඒක බලන්නේ තමන්ට ලැබෙන ප්‍රතිලාභය විතරයි. එක්කෝ තමන්ගේ වෙල්ෆෙයාර් සොසයිටි එකට යම්කිසි දීමනාවක් ලැබෙනවා. එක්කෝ පෞද්ගලිකව තමන්ට යම්කිසි දීමනාවක් ලැබෙනවා. ඔය ගොඩක් වෙලාවට ඉන්ෂුරන්ස් අලෙවි කිරීමේදී මේක සිද්ධ වෙනවා. මොකද ඉන්ෂුරන්ස් අලෙවි කරන බ්‍රෝකර්ට කමිෂන් එකක් ලැබෙනවානේ. දැන් අපි තැන්පතුවක් කරන් ආවට අපිට එහෙම එකක් ලැබෙන්නේ නැහැ. නමුත් රක්ෂණ සමාගම් වල ඒ ඉන්ෂුරන්ස් බ්‍රෝකර්ට තරවකරුට හම්බ වෙනවා යම්කිසි පර්සන්ටේජ් එකක් අර මුදලේ. ඒ නිසා ඒගොල්ලෝ උත්සාහ කරනවා පුළුවන් තරම් ඉන්ෂුරන්ස් අලෙවි කරන්න. නමුත් ඉන්ෂුරන්ස් වල තියෙන ගැටලු ඒව මේ සම්බන්ධයෙන් ගණනකරුවන්ව දැනුවත් කරන්නේ නැහැ. ඒ වගේ එක. අනිත් එක ප්‍රමාණවත් ලෙස තොරතුරු ගණනකරුවන්ට දෙන්නේ නැහැ. මේ මුල්‍ය නිමැවුම මෙහෙමයි මේකේ ගැටලු ඇති වෙන්න පුළුවන් දේවල් මේකයි මේකේ වාසි මෙහෙමයි. ඒවා. ප්‍රමාණවත් තොරතුරු එළිදරව් නොකිරීම. උපදෙස් ලබා නොදීම. ගණනකරුවන්ට අවශ්‍ය නොවන මුල්‍ය නිමැවුම් මිලදී ගැනීමට බල කිරීම යුක්තිසහගත ලෙස පෙළඹවීම. ඒතකොට ගණනකරුවන්ට අවශ්‍ය නැහැ සමහරට මුල්‍ය නිමැවුම් බැංකුවේ තමන්ගේ ව්‍යාපාර ප්‍රවර්ධනයට මොකක් හරි අඳුනලා දීලා ඒක බලහත්කාරයෙන් ගණනකරුවන්ගේ ඇඟේ පටවන අවස්ථා තියෙන උදාහරණයක් විදිහට ඔය නිතර අයිරා පහසුකම් ලබා ගන්න ගණනකරුවන්ට ඒතකොට අයිරා කියන එක බැංකුවේ අනුකම්පාව මත ලබා ගන්න එකක් වටපත් වෙලා තියෙනවා අද වෙනකොට. ටිකක් හැකියාව අඩු ගණනකරුවෝ කළමනාකරුට පින් සෙන්ඩ් වෙලා සමහරවිට මේ චෙක්පත් ගෙවා ගැනීම කරනවා. එහෙම වෙන්න බෑ නේද? ගණනකරු පිළිබඳ තක්සේරුවක් කළමනාකරුට තියෙන්න ඕන. අනිත් පැත්තෙන් ගණනකරු දැනගන්න ඕන තමන්ගේ මුල්‍ය කටයුතු ඒ විදිහට හසුරුවා ගන්න. එහෙම වුණාම එහෙම පැන නැගීමක් ඒ වගේ සම්බන්ධතාවයක් ඇති වෙන්නේ නැහැ. පරම විශ්වාසය විතරයි බැංකු කරණයේදී ඇති වෙන්න ඕන. පරම විශ්වාසය විතරයි. කළමනාකරුටත් එහෙම කිසිම බලපෑමකින් තොරව ගිණුමක් අයිරා කරන්න පුළුවන්කම තියෙන්න ඕන. අනිත් පැත්තෙන් ගණනකරුට මේ බැංකුකරුගෙන් එහෙම මේ ඉල්ලීමක් විදියට ඉදිරිපත් කරලා බැගෑපැත්වීමක් වගේ ඉදිරිපත් කරලා මේ චෙක් පතක් ගෙවා ගන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. යහපත් සබඳතා පවත්වනවා. හැබැයි එහෙම නොවන අවස්ථාවලදී එවැනි ගණනකරුවන් භාවිතා කරනවා කළමනාකරුවන් මේ තමන්ගේ ව්‍යාපාර ප්‍රවර්ධනයට ගණනකරුවන්ට අවශ්‍ය නොවන මුල්‍ය නිමැවුම් ලබා දෙන්න. ඉතින් මේවා ප්‍රායෝගිකව අත්දැකීම් වලින් තමයි මම කියන්නේ. මුල්‍ය නිමැවුම් වල සංකීර්ණ භාවය සහ වැරදි ලැබී. අර මම ඉස්සෙල්ලා මුලින්ම ඔයගලට graph එකක් දුන්නානේ මුල්‍ය නිමැවුම් වල අවදානමත්
රිටර්න් එකත් අතර එතන මුල්‍ය නිමයුමක් එන්න සංකීර්ණ වෙනවා නම් ඒ කියන්නේ ව්‍යුත්පන්න වගේ උපකරණයක් බවට පත් වෙනවා නම් ව්‍යුත්පන්න කියන්නේ අපිට ටිකක් තේරුම් ගන්න අමාරු සංකීර්ණ මුල්‍ය නිමයුමක්. ඒ වගේ සංකීර්ණ තත්ත්වයකට මුල්‍ය නිමයුමක් පත් වෙනවා නම් ඒතර ගොඩක් සාධක බලපානවා මේ මුල්‍ය නිමයුමේ අගය අඩුවීම හෝ වැඩිවීම. සංකීර්ණ කියන්නේ ඒකයි. සරල එක කාරණාවක් නෙමෙයි. කාරණා ගොඩක් බලපානවා. ඒකට අපිට තීරණ ගන්න හරි අමාරුයි. මොකද අපිට තීරණ ගන්න තියෙන සාධක ප්‍රමාණය වැඩි වෙනකොට තීරණ ගන්න තියෙන පහසුව අඩු වෙනවා සහ ගන්නා තීරණ වල නිර්වද්‍යතාවය අඩු වෙනවා. ඔය විද්‍යාව කරලා ඇති ඔතන ඉන්න ඔයගොල්ලෝ ඕනම කෙනෙක්. ඒතර විද්‍යාවේදී යම්කිසි සාධක දෙකක සංසන්දනය කරන්නේ අනෙකුත් සාධක නිශ්චිතයයි උපකල්පනය කරලා අනෙත් සාධක වෙනස් වෙන්නේ නැහැ කියලා උපකල්පනය කරලා යම් සාධක දෙකක් අතර සබඳතාවය බලනවා. පීඩනය හා පරිමාව අතර සම්බන්ධතාවය බලනවා. උෂ්ණත්වය නියතව තියෙනවා කියලා හිතලා එහෙම තමයි උෂ්ණත්වය නියතව පවත්වාගෙන. right? එතකොට පරිමාව නියතව පවත්වාගෙන උෂ්ණත්වය සහ පීඩනය අතර සම්බන්ධය බලනවා. ඔය වගේ ඕනම අවස්ථාවකදී කරන්නේ එහෙම දෙයක් තමයි. එතකොට නමුත් මේ වගේ සංකීර්ණ නිමවුමක තීරණ ගන්න සාධක වැඩි වෙන්න ඒකේ සංකීර්ණභාවය වැඩි වෙනවා. ගන්න තීරණයේ ඵලදායීතාව අඩු වෙනවා, අවදානම වැඩි වෙනවා. සාමාන්‍ය ගණිතකරුවෙක්ට ඒක තේරුම් ගන්න බෑ. ඒතර ඒක තේරුම් කරලා දෙන්න බැංකුකරු අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න ඕන. මුල්‍ය උපකරණ වැරදි අලෙවි නිසා ඇතිවන බලපෑම. පසුගිය වසරවල විවිධ රටවල වාර්තා වූ සිදුවීම්. පසුගිය වසර කාලෙකදීම මුල්‍ය ආයතන වලට දඩ ගෙවන්නේම සිද්ධ වුණා, කීර්ති නාමයට පළුදු වුණා, ගණනකරුවන්ට වන්දි ගෙවන්න සිද්ධ වුණා. දැන් ඔයගොල්ලෝ දකින්න ඇති පහුගිය කාලේ මුල්‍ය ආයතන වල වෙච්ච ගැටලුනේ. ඒවා මුල්‍ය උපකරණ වැරදි අලෙවියම නෙමෙයි. ඒවා ඇත්තටම මුල්‍ය ආයතන අයහපත් කළමනාකරණය නිසා ඒක වෙච්ච දේවල්. ඒ අයහපත් කළමනාකරණය වෙච්ච දේවල් ඒවනම් වැරදි අලෙවිය ඉදිරිය ගන්න පුළුවන් අර සබ් ප්‍රයිම් මෝගේජ් කියලා මේ යුරෝපයේ වෙච්ච ඒ සංසිද්ධිය. ගණනකරුවන්ට අනපේක්ෂිත මුල්‍ය දුෂ්කරතාවලට මුහුණ දීමට සිදුවීම නිසා ඒකට අනිවාර්යයෙන්ම මේකේ අවදානම මොකද මුල්‍ය උපකරණයක අපි අවදානම ගැන කතා කරා. අවදානම හැමතිස්සෙම උපකරණයත් එක්ක තියෙනවා. ඒතර අවදානම වැඩි වෙන්න සංකීර්ණ භාවය වැඩි වෙන්න අවදානම වැඩි වෙනවා. අවදානම වැඩි වෙන්න වෙන්න පුළුවන් හානිය වැඩි වෙනවා. හරි? වෙන්න පුළුවන් හානිය වැඩි වෙනවා. ඒතර අනපේක්ෂිතව ගණනකරුවන්ට මෙවැනි මුල්‍ය දුෂ්කරතාවලට මුහුණ දෙන්න සිදු වුණොත් එහෙම සමහරවිට ඒගොල්ලෝ ජීවිත හානි, ජීවන රටාව වෙනස් වීම, ආදායම අයවීම ගොඩක් ගැටලු වලට මුහුණ දෙනවා. ඔයගොල්ලන්ට මතකත් ඇති පහුගිය කාලේ වෙච්ච දේවල් එක්කලා ගණනකරුවන්ට සිදු වෙච්ච දේවල්. වැරදි අලෙවියට බලපාන හේතු අර ඉස්සෙල්ලා කිව්වා වගේ කොමිස් මුදල් percentages ඒ වගේ දේවල් අලෙවිය මත ලබා දෙනවා කියලා මුල්‍ය ආයතනය පොරොන්දු වුණාම එතකොට සේවකයෝ උත්සාහ කරනවා ඒ දේ ලබා ගන්න කොහොම හරි මේවා කස්ටමර්ස්ලගේ ඇඟේ ගහන්න. අපි අර සාමාන්‍ය කතා කරන භාෂාවෙන් කියන්නේ ඇඟේ ගහනවා. නේ? ඊළඟට එක එක පුද්ගලයන්ගේ තියෙන අවංකභාවය. දැන් පංචාසහගත නොවන පුද්ගලයෙක් සියලු තොරතුරු හෙළිදරව් කරලා ඒ මුල්‍ය නිමයවම අලෙවි කරන්න උත්සාහ කරනවා. ඇත්තටම මේ අවංකභාවය සහ වෘත්තීය භාවය කියන අතර දෙන්නේ එකිනෙකට එකට යන සම්බන්ධතාවයක්. යම් කිසි පුද්ගලයෙක් වෘත්තීයමය පුද්ගලයෙක් නම් ප්‍රොෆෙෂනල් කෙනෙක් නම් පුද්ගලයා අවංක පුද්ගලයෙක් වෙන්න ඕන. මොකද අපිට බලපාන බරපතලම කාරණාව තමයි වෘත්තීය වංකභාවය. ඉගෙනගෙන යම් කිසි දෙයක් පිළිබඳ ප්‍රාමාණික දැනුමක් තියෙන පුද්ගලයන් විසින් වැරදි තොරතුරු ලබා දීම මත ඒකට අදාළ වන පාර්ශවයන් අපහසුවට පත්වීම වෘත්තීය වංකභාවය. ඒක තමයි ලොකුම ගැටලුව. සාමාන්‍ය කිසිම දෙයක් නොදන්න මිනිස්සෙක් කියන දෙයක් නිසා සාමාන්‍ය ලේමන් කෙනෙක් කරන කියන දෙයක් පිළි අරගෙන අපි යමක් කරන්න ගියොත් එහෙම ගිහිල්ලා වැරදුනොත් එහෙම ඒක අපිට පිළිගන්න පුළුවන්. අපි මොකටද ඒ වගේ අයගේ දේවල් පිළිගන්නේ? නමුත් මේ යම් විෂයක් පිළිබඳ ප්‍රාමාණික දැනුම් තියෙන අය right අපි විශ්වාස කරනවා ඒගොල්ලන්ට දැනුමත් භාවයක් තියෙනවා කියලා. ඒත් ඒගොල්ලෝ කියන දේවල් කරන්න ගියාම ගිහලා අපි අමාරු වෙටනවා.
ඒවා සමහරට වංචා සහගතව ඒ තොරතුරු ඉදිරිපත් කරනවා වෙන්න පුළුවන්. ඇත්තටම ඒ தත්ත්වය එයා දන්නවා ඒක නෙමෙයි වෙන්නේ කියලා. නමුත් මොනාරි වාසියක් සඳහා මොනාරි වාසියක් අපේක්ෂාවෙන් පැරදි තොරතුරු ඉදිරිපත් කරනවා. අවංකභාවයයි වෘත්තීය වේදීයත්වය අතර එකට එක සම්බන්ධතාවයක් තියෙනවා. එහෙනම් බැංකුකරුවෙක්ට වෘත්තීය වේදියෙක් නම් ඔහු අවංක වෙන්න ඕන. නිමැවුම් වල සංකීර්ණ භාවය නිසා ඇති වේ හැකි අවදානම. ඒතර සංකීර්ණ යම් නිමැවුමක් ඔටෝමැටිකලි ඒකේ අවදානමක් තියෙනවා. ඒතර ඒ පිළිබඳව ගනුදෙනුකරුව දැනුවත් කරන්න ඕන. ගනුදෙනුකරු දැනුවත් කරායින් පස්සේ ගනුදෙනුකරු අවබෝධ කරලා දුන්නායින් පස්සේ ඊට පස්සේ ගනුදෙනුකරු කැමති නම් එයා ගන්නවා. ඒකට අර පුද්ගලයාට මේ කරන්න දෙයක් නැහැ. වෙන්න පුළුවන් අවදානම් ප්‍රතිලාභ සම්බන්ධයෙන් එයාව දැනුවත් කරනවා. තුන ගනුදෙනුකරු සාමාන්‍ය ගනුදෙනුකරුවන්ව මේ මුල්‍ය පද්ධතිය තුල ආරක්ෂා කරගන්නත් මේ මුල්‍ය නිමැවුම් වල වැරදි අලවිය අවම කරගන්න ඕන. ෆයිනෑන්ෂල් මිස්සෙලින් එක නැති කරගන්න ඕන. ඒක කරන්න ඕන බැංකු සේවකයෝ වෙන ඕගොල්ලෝ අපි වෘත්තීය වේදීන් විදිහට මේ නිමැවුම් සම්බන්ධයෙන් සියලු තොරතුරු දැන් අපි අතර බැංකුවල තියෙන සාමාන්‍ය නිමැවුම් වල නම් ඒකට ලොකු අවදානමක් නැහැ. ඒතර බැංකුකරුවෝ කවුරු හරි එහෙම නැත්නම් මුල්‍ය ආයතනවල හිමිකරුවෝ කවුරු හරි වැරදි කළමනාකරණයක් නිසා මේ ආයතන බිඳ වැටීම නිසා ගනුදෙනුකරුවන් අපහසුතාවයට පත්වීම හැර ඒ මුල්‍ය නිමැවුමේ එහෙම අවදානම් සහගත තත්ත්වයක් නැහැ. ඔය හෙජින් වගේ. හරි. ආයෝජනවල තමයි තියෙන්නේ ගොඩක් වෙලාවට එහෙම ගැටලු. දැන් මේ වගේ අවස්ථාවලදී කරන්න දෙයක් නැහැ. නැත්තම් මුල්‍ය නිමැවුම් ඉදිරිපත් කිරීමේදී ඒ අදාළ තොරතුරු දැන් මේ ගනුදෙනුකාර ප්‍රඥප්තියත් අපි සඳහන් කරා සීල තොරතුරු අපි ගොඩක් වෙලාවට ලබා දෙනවානේ. ඉතින් මේක වළක්ව ගන්න ඕන. මොකද ඒක වළක්ව ගත්තේ නැත්නම් මුල්‍ය අර ගනුදෙනුකරුවෝ මුල්‍ය පද්ධතිය තුළ ගැටලු සහගතතාවයට පත් වෙලා මුල්‍ය පද්ධතිය පරිහානිය තමයි මේකෙන් සිද්ධ වෙන්නේ. වළක්ව ගන්න ජාත්‍යන්තරව තියෙනවා මේ වගේ ආයතන. ඇමරිකා එක්සත් ජනපදයේ ෆයිනෑන්ෂල් ප්‍රොටෙක්ෂන් බියුරෝ එක මහා බ්‍රිතාන්‍යයේ මුල්‍ය ස්ථාවර අධිකාරිය ෆයිනෑන්ෂල් ස්ටැබිලිටි ඔතොරිටි ඊළඟට G20 රටවල් වල මහා බැංකුව අධ්‍යක්ෂකවරු පුළුවන් තරම් ක්‍රියාමාර්ග කරනවා. මේවා ඉතින් ලංකාවට වඩා ගොඩක් ජාත්‍යන්තර මුල්‍ය ආයතන වල සිද්ධ වෙන දේවල්. නැෂනල් රෙගියුලේෂන්ස් දැන් මේ ගනුදෙනුකාර ප්‍රඥප්තිය මම ඉස්සෙල්ලා කතා කරා. මුල්‍ය සාක්ෂරතාව වැඩසටහන. හරි. ගනුදෙනුකරුවන් වෙත ප්‍රමාණවත් තොරතුරු ලබා දීම. මේ වගේ දේවල් වලින් මොකද අපේ බැංකු පද්ධතිය තුළ ගොඩක් වෙලාවට තියෙන්නේ සාමාන්‍ය මිනිසුන්ට අවබෝධ කරගන්න පුළුවන් බැංකු නිමැවුම්. සංකීර්ණ නිමැවුම් ඉදිරිපත් කරනවා ගොඩක් අඩුයි. ඒක සංකීර්ණ නිමැවුම් ගොඩක් වෙලාවට අනෙකුත් මුල්‍ය ආයතන ඉදිරිපත් කරනවා. ඒතනට යොමු වෙන්නේ සාමාන්‍ය ගනුදෙනුකරුවට වඩා මේ සම්බන්ධයෙන් දැනුම්වත් භාවයක් තියෙන ගනුදෙනුකරුවෙක් නේ. ඒ සොරකුම්පත් කමිසම සෙක් විසින් කොටස් මිලදී ගැනීම අලෙවි පිළිබඳ ගනුදෙනුකරු දැනුම්වත් කරනවා. ඊළඟට ශ්‍රී ලංකා දැන් මේක වෙනස් වෙන්න ඕන රක්ෂණ නියාමන කොමිෂන් සභාව රක්ෂණ නිමැවුම් සම්බන්ධයෙන් දැනුම්වත් කරනවා. ඒතොර ඒව තමයි ජාතික නියාමන සම්බන්ධයෙන් තියෙනවා. මහා බැංකුව සොරකම් පත් කොමිෂන් සභාව විනිමය සොරකම් පත් කොමිෂන් සභාව ශ්‍රී ලංකා රක්ෂණ නියාමන අධිකාරිය මේ ආයතන. හරි. දැන් අපි ගනුදෙනුකරුවන්ගේ ආරක්ෂාව සහ ගනුදෙනුකරුවන් තුළ විශ්වාසය ගොඩනගාගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහා බැංකුව මූලිකවම මැදිහත් වෙලා කරන කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කරා. ඊළඟට අපිට තියෙන්නේ ඒ බැංකු විසින් අනුගමනය කරන පරිචයන් මොනවාද කියන එක සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න. ඒතර මේ සාකච්ඡාව තුළ අපේ ප්‍රශ්න පත්‍රවල තියෙන දේවලුත් ගත්තාම ගොඩක් දේවල් ඒ ප්‍රශ්න පත්‍රවල පරණ ඒවා තිබුණා. ඒ අරගෙන සාකච්ඡා කරමු. ඒ නිසා මම යනවා 2019 සැප්තැම්බර් ප්‍රශ්න පත්‍රයට. හරි. ප්‍රශ්න පත්‍රය ගත්තොත් එහෙම දැන් වරින් වර ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරමු. එතකොට ඔයගලන්ට අවබෝධයක් ලැබෙයි මේක. දැන් ඔයගලන්ට ප්‍රශ්න තියෙනවා මෙතනින් 8ක්.
ප්‍රශ්න 8න් පළවෙනි ප්‍රශ්නේ අනිවාර්යයි. මේකේ ප්‍රශ්න 10ක් තියෙනවා පළවෙනි ප්‍රශ්නෙට. ඒ ප්‍රශ්න 10න් ප්‍රශ්න 5ක් MCQ. ඉතුරු ප්‍රශ්න 5 වාක්‍යයකින් දෙකකින් උත්තර ලියන්න ඕන ඒවා. මොකද ඒකට ලකුණු දෙක ගානේ හම්බ වෙනවා. ඒතර දේවරත් 10 20ක් හම්බ වෙනවා එතෙන්ට. ඊළඟට මේ තියෙන්නේ විස්තර තියෙනවා. හරි. අනෙක් සෑම ප්‍රශ්නයක්ම උප ප්‍රශ්න 4ක් තියෙනවා. ඒතර ඒ උප ප්‍රශ්නයකට ලකුණු 5 වගේන් තියෙනවා. ප්‍රශ්න උත්තර ඔක්කොම ලියන්න ඕන මේ පළවෙනි ප්‍රශ්නෙටයි තව ප්‍රශ්න 4කටයි. ඒ ප්‍රශ්න 4ට 80යි පළවෙනි ප්‍රශ්න 20යි 100යි. එහෙම තමයි ලකුණු ලැබෙන්නේ. දැන් බැංකුව වලින් ලබා දෙන සේවාවන් සම්බන්ධයෙන් ගාස්තු පාදක ව්‍යාපාරික කටයුත්තක් ලෙස පහත සඳහන් ඒවායින් කවරක් සලකනු ලබයිද? ගාස්තු පාදක ව්‍යාපාර කටයුත්ත. ණය ශ්‍රේණීගත කිරීම කියන්නේ මොකද්ද බැංකුවල? එක එක ණයකරුවන්ගේ ණය ගෙවීමේ හැකියාව මත ඔවුන්ව ශ්‍රේණිගත කරනවා. එහෙම නැත්නම් අවදානම් මත ඔවුන් ශ්‍රේණිගත කරනවා. ඒකට ඒක බැංකුවේ ආරක්ෂාවට ගන්නා ක්‍රියාමාර්ගයක්. හරි? බැංකුවේ ආරක්ෂාවට ගන්නා ක්‍රියාමාර්ගයක්. අපි මේ දැන් සලකන්නේ බැංකුවල කටයුතු සම්බන්ධයෙන්. එතන ව්‍යාපාර වස්තු තරව් කරණය, ස්ටොක් බ්‍රෝකරින්, ආයෝජන කළමනාකරණය මේවත් ඇත්තටම ගාස්තු පාදක ආදායම් ලැබෙන දේවල් තමයි. අපි ගත්තොත් එහෙම බැංකුවල තියෙනවා කල්බදු මූල්‍යකරණය. ඒතර කල්බදු ලීසින් වලත් ගාස්තු පාදක ආදායමක් තමයි ලබා ගන්න. උත්තරේ D. ව්‍යාපාර වස්තු හුවමාරුවක කොටස් වෙළඳ කටයුතු සඳහා මුල්‍ය ආයතන මගින් සම්පාදනය කරන විශේෂිත නිමැවුම. දැන් කොටස් වෙළඳපොළ තුල අපි හිතමුකෝ කොටස් මිලදී ගත්තයින් පස්සේ දවස් 3ක් ඇතුළත ඒක කතා කරා එක දවස් 3ක් ඇතුළත ඒක පියවන්න ඕන. හරි. දවස් 3ක් ඇතුළත පියවන්න ඕන. එසේ පියවන්න එක්ක තමන්ගේ අතේ මුදලින් පියවන්න ඕනේ. එහෙම නැත්නම් ව්‍යාපාර ඔය කොටස් වෙළඳ කටයුතු වල මුල්‍ය ආයතන වලින් ලබා දෙනවා පහසුකම් වර්ගයක්. ඒ පහසුකම මොකක්ද කියන එක තමයි අහන්නේ දැන්. බලන්න අයිරා පහසුකම්. ඕවර්ඩ්‍රාෆ්ට්. ඕවර්ඩ්‍රාෆ්ට් මොනවාටද මුල්‍ය ආයතන වලින් ලබා දෙන්නේ? මම මේ පෙත්තෙන් තාම උත්තරයක් දෙන්න බලන්න. ඕවර්ඩ්‍රාෆ්ට් මොනවාටද ලබා දෙන්නේ? OD මොනවාටද මේ මුල්‍ය ආයතන ලබා දෙන්නේ? නැත්නම් වාණිජ බැංකුව වලින් විතරනේ OD දෙන්න පුළුවන් නේ. ජංගම ගිණුම් පවත්වාගෙන යන ඉඳ. වාණිජ බැංකුවකින් OD එකක් දෙන්නේ මොන වගේ ගණන්කරුවන්ටද? අපි කතා කරමු. ව්‍යාපාර කරන එහෙම නැත්නම් ජංගම ගිණුම පවත්වාගෙන යන ගණන්කරුවෙක්ට තමයි ඒගොල්ලන්ගේ කාරක ප්‍රාග්ධන අවශ්‍යතාව සඳහා තමයි මේ අයිරාවක් ලබා දෙන්නේ. අනිත් එක ආන්තික වෙළඳ පහසුකම් margin trading facilities. margin trading facilities. මෙන්න මේක තමයි margin trading facilities කියන්නේ. ඒ අවස්ථාවලදී ඔය ව්‍යාපාර කොටස් මිලදී ගැනීම සඳහා වගේ කෙටි කාලීනව දවස් 2කින් 3කින් සම්පූර්ණ වෙන යම් යම් ගණදෙනු සඳහා හරි ලබා දෙන පහසුකම් අපි margin trading facilities විදිහට සඳහන් කරනවා. ඒතර ඒකෙදි සාපේක්ෂව ඉහළ පොලියක් අය කරනවා. ඒතර ඒකෙන් පුළුවන් අර తాවකාලික අතරමැදි ගනුදෙනුව පියවන්න. දැන් මේකට උත්තරය වෙන්නේ margin trading facilities කියන එක තමයි. කෙටි කාලින අය කියන්නේ කෙලින්ම අපේ ව්‍යාපාර වලට බිස්නස් වලට ලබා ගන්නා ණය. ව්‍යුත්පන්න වෙළඳ පහසුකම් ඩෙරිවේටිව් කියන්නේ අපි ලාභය උපයෝගී කරගන්න. ඒ ව්‍යුත්පන්නයෙන් ලබා ගන්න ලාභය උපයෝගී කරගෙන ආයෝජන මත පදනම් වෙච්ච නිමැවුමක් තමයි ව්‍යුත්පන්න වෙළඳ පහසුකම් කියන්නේ. එහෙම නැත්නම්
අනිත් පැත්තෙන් යම් බේස් වෙච්ච මාජින් වර්ග දෙකක් තියෙනවා. හරිද? මාජින් account වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි ගණදුනකරුවෙක්ට අයත්දයක් යම්කිසි తాවකාලිකව කොන්දේසි සම්පූර්ණ කරන ගන්නකම් මාජින් account එකට දාන උදාහරණයක් විදියට මේ ණය මුදලක් ගත්තාම ඒ ණය මුදල එකවර නිදහස් කරන්නේ නැහැ. ණය මුදලේ කොටසක් නිදහස් කරනවා. එතකොට ඊතුරු කොටස නිදහස් කරන්නේ යම්කිසි කොන්දේසියක් සම්පූර්ණ කරායින් පස්සේ. ඒතර ඒ සම්පූර්ණ කරනකම් ඒක සම්පූර්ණ කරාද කියලා පරීක්ෂා කරායින් පස්සේ මාජින් account එකකින් දානවා. ඒතර මෙතන මාජින් ට්‍රේඩින් කියන්නේ කෙටි කාලීනව දවස් දෙකක් තුනක් ඇතුළත ගෙවන්න ඕන ණය මුදලක් ගෙවන්න යම්කිසි ගෙවීමක් කරන්න බැංකුව වලින් ලබා දෙන පහසුකමක්. අයිරාවක් වගේ එකක් තමයි. නමුත් මේක ඇවිල්ලා මේ යම් ගෙවීමට නියමිත මුදලක් ගෙවීමට ලබා දෙන පහසුකමක් විතරයි. ඒතර දැන් මෙතන තියෙන අපි ෂෙයාර්ස් මිලදී ගත්තායින් පස්සේ අපි ගෙවන්න ඕන දවස් 3ක් ඇතුළත. අන්න ඒකට ලබා දෙන කෙටි කාලීන පහසුකමක් තමයි මාජින් ට්‍රේඩින් කියන්නේ. ඒතර මෙහෙම නැත්තම් මේක අයිරාවක් කියලා ගන්න පුළුවන්. මොකද හේතුව අර මාජින් ට්‍රේඩින් කියන එක නැත්තම් අයිරාවක් තමයි ගන්න පුළුවන්. අයිරා කරලා ගෙවීම. නමුත් ඇත්තටම අයිරා කියන එකේ මූලිකම අදහස වෙන්නේ අයිරාවක් ගෙවන්නේ ලබා දෙන්නේ කාරක ප්‍රාග්ධන අවශ්‍යතාව සඳහා. ඒතර මේ ස්ටොක්ස් වලට ගෙවන එක කාරක ප්‍රාග්ධන අවශ්‍යතාවයක් නෙමෙයි. ඒතර ඒ වගේ වෙලාවකට අපිට පුළුවන් මේ මාජින් ට්‍රේඩින් ෆැසිලිටි එක පාවිච්චි කරන්න. රන් උකස් කටයුතු එරෙහිව අනුමත කරන ලබන ණය පාසුකම් ආශ්‍රිතව පවතින අවදානම උකස් ණය සඳහා වන අවදානම ඔයගලන්ට මේ පේපර් එක පෙන්නේ නැහැ නේද? රන් උකස් කටයුතු එරෙහිව අනුමත කරන ලබන ණය පාසුකම් ආශ්‍රිතව පවතින අවදානම ලෝක වෙළඳපොලේ රන් මිල ඉහළ පහළ ගියාම ඒකේ උච්චාවචනය උකස් කටයුතු වලට එහෙම නැත්නම් උකස් ණය සඳහා බලපානවද? අවදානමක් විදිහට බලපානවද? ඔව් 2011-12 වර්ෂවල සිද්ධ වුණ එකයි. ලෝක වෙළඳපොලේ රන් මිල පහළ බැසීම නිසා උකස් වෙළඳපොළ සම්පූර්ණයෙන්ම කඩාගෙන වැටෙනවා. මුල්‍ය ආයතනවලින් ව්‍යාජ භාණ්ඩ උකස් කිරීම, ඩඩ් ආටිකල්ස් නිසා පැනනගින අවදානම. අනිවාර්යයෙන්ම ඔව් ඩඩ් ආටිකල්ස් තිබ්බොත් එමේ මේ ඩඩ් ආටිකල්ස් වල රන්මය අගයක් නැහැ. හරි රන්මය අගයක් නැහැ. ඒ නිසා මේ ණය මුදල අය කරගන්න මේක වෙන්දේසියේ විකුණන්න ගියොත් එimhe බැංකුවට ණය මුදල අය කරගන්න බෑ. සොරකම් කළ භාණ්ඩ ඇතැම් ගණනකරුවන් උකස් කිරීම නිසා ඇති වන අවදානම. අනිවාර්යයෙන් මේකත් අවදානමක්. හේතුව සොරකම් තමාට අයිති නැති භාණ්ඩයක් උකස් කරොත් එහෙම පොලිසියට පැමිණිල්ලක් කරලා සැබෑ අයිතිකරු ඉදිරිපත් වුණොත් එහෙම බැංකුවට සිද්ධ වෙනවා අර භාණ්ඩ පොලිසියට බාර දෙන්න. ඒව නැත බැංකුවට ලැබෙන්නේ නැහැ. හරි? බැංකුවට ලැබෙන්නේ නැහැ. එතකොට ඒකත් අර ණය මුදල අය කරගන්න බැරි වෙනවා. එහෙනම් ඒ සීලොම දේවල් අවදානම් විදියට තමයි උකස් කටයුතු සම්බන්ධයෙන් තියෙන උත්තරය D. මේක මේ කාලීනව ප්‍රශ්නයක් ඉදන් මම මේ වෙලාවේ මේක සාකච්ඡා කරන්නේ ඔය 2018 වගේ ආපු එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ණය දැන් තියෙන්නේ සෞභාග්‍යයක් කියන එක. ඒතර ඒකට අදාළ ප්‍රශ්න කවුද දැන් කතා කරන්න පුළුවන්. මුදල් නීති පනතේ නියෝගයන් අනුව වසරක පරිණිත කාලයක් සඳහා ලබා ගන්නා ශ්‍රී ලංකා රුපියල් තැන්පත සඳහා අදාළ වන උපරිම පොලිය අනුපාතිකය. ඒතර අපි මේක ඇත්තටම සාකච්ඡා කරේ නැති එකක්. මේක උත්තරේ B. හරි? භාණ්ඩාගාර බිල්පත් අනුපාතය +1. මේ ඔන්න ඔය වගේ සමහරලාට අපි දැන් මේක අපි විශේෂයෙන් සාකච්ඡා කරන්න ඕන එකක් නෙමෙයි. ඒකට මේ වගේ දෙයක් එන්න පුළුවන් සමහරලාට. ඒ නිසා ඒක පොඩ්ඩක් අවබෝධ කරගන්න. මේ වගේ දෙකක් තුනක් කරාම ප්‍රශ්න පත්තර ඕගලන්ට ඒක අවබෝධ කරගන්න පුළුවන්. මේව දැන්ට සාකච්ඡා කරන්න බැහැ. බැංකුවක විගම්ම ආයෝජන ගිණුමක ප්‍රධාන ලක්ෂණ මොනවද? අපි මේක සාකච්ඡා කරන්නේ.
විගම්ම්‍ය ආයෝජන ගිණුම outward investment account මේක සාකච්ඡා කරා. මේක කවුව කා වෙනුවෙන් දාරින්නේ? ලංකාවේ පදිංචි නේද? ලංකාවේ පදිංචි පුද්ගලයන්ට විදේශවල ආයෝජන ගිණුම් සඳහා විදේශවල ආයෝජන ගිණුම් සඳහා ඉන්වෙස්ට්මන්ට්ස් වල ෂෙයාර්ස් වල යුනිට්ස් වල ඩෙට් සිකියුරිටිස් වල සවරින් බොන්ඩ්ස් වල කියන්නේ විදේශ රටක ආයෝජන ගිණුම් සඳහා ආයෝජන කටයුතු සඳහා මුදල් ප්‍රේෂණය කරන්න තියෙන ගිණුමක් තමයි මේක. ලංකාවේ පදිංචි පුද්ගලයන්ට. බලන්න මේක සාකච්ඡා කරා ඒකේ මොන වගේ දෙබිස්ද තියෙන්නේ මොන වගේ එලිජිබල් කවුද කියන්නේ. බැංකු අන්න මං ඉස්සෙල්ලා කතා කරපු කස්ටමර් චාර්ට් එකේ යට තියෙන එක. බැංකු නියෝජිතයෙකුට අදාළ වන ආචාර ධර්ම පද්ධතිය. ඒ කියන්නේ කස්ටමර් චාර්ට් එක යටතේ තහනම් කර ඇති කාර්යයන් 3ක් සඳහන් කරනවා. ඒ කාර්යයන් 3 විතර සඳහන් කරාම ඇති. ගනුදෙනුකරුවන්ට අනිසි බලපෑම් නොකිරීමනේ. ගනුදෙනුකරුවන්ගේ තොරතුරු වෙනත් පාර්ශවවලට ලබා නොදීම. ඊළඟට ණයවාරික එකතු කිරීමේදී අනිසි බලපෑම් නොකිරීම. අනෙක් පැත්තේ බැංකුවේ ලේඛන බැංකුවෙන් පිටස්තර ස්ථානයක අත්සන් නොකිරීම. අන්නේ වගේ කරුණු තියෙනවා. ඔබේ ගනුදෙනුකරු හඳුනා ගන්න ක්‍රියාවලිය සඳහා තොරතුරු බැංකුව ලබා ගන්නේ ඇයි? අපි සාකච්ඡා කරා මේකනේ. ඔබේ ගනුදෙනුකරු හඳුනා ගන්න තොරතුරු ලබා ගන්නේ මොකක් යටතේද? මුල්‍ය ගනුදෙනු වාර්තා කිරීම පනත යටතේ තමයි අපි මේක ලබා ගන්නේ. ඒක 2006 අංක 6 දරන මුල්‍ය ගනුදෙනු වාර්තා කිරීමේ පනත යටතේ. ඒකෙන් මොකද්ද වේ කරලා තියෙන්නේ? ගනුදෙනුකරුවන් බැංකු පද්ධතිය වංචාකාරී මුල්‍ය කටයුතු වලට භාවිතා කිරීමත් මුදල් විශුද්ධිකරණයත් වළක්වා ගන්න තමයි මේක තියෙන්නේ. ඒතර මුදල් විශුද්ධිකරණයට විශේෂයෙන්ම තියෙනවා මනි ලොන්ඩරින් ඇක්ට් එක. ඒ වගේම KYC එකටත් ඒකට උදව් වෙනවා. ඒතර බැංකු පද්ධතියට ඇති වෙන්න පුළුවන් අවදානම සහගත තත්ත්වයන් අවම කරගන්න මේ KYC වල තොරතුරු වැදගත් වෙනවා. විශේෂයෙන්ම දේශපාලනයට නිරාවරණය වූ පුද්ගලයන් නිසා ඇති වෙන අවදානම නේ. ඊළඟට මුදල් විශුද්ධිකරණය නිසා ඇති වෙන අවදානම. ඒ වගේ දේවල් අපිට අවම කරගන්න පුළුවන් මෙන්න මේ තොරතුරු ලබා ගත්තාම. මෙන්න මේ දෙවෙනි ප්‍රශ්නය වගේ ප්‍රශ්න මේවා ගනුදෙනුකාර සේවාවට අදාළ වෙන ප්‍රශ්න කොමන් සෙන්ස් වලින් ලියන්න ඕන. ඊළඟට ප්‍රායෝගික බැංකුකරුවේ තමන් කොහොමද මේ වගේ දේවල්ට මුහුණ දුන්නේ කියලා විදිය සම්බන්ධයෙන් අවබෝධයක් ඇතුව ලියන්න ඕන. ඒතර මේ වගේ දේවල් ස්ටඩි කරන්න මේ ප්‍රශ්න සාකච්ඡා කරමු. සාකච්ඡා කරාම ඔයගලන්ට අවබෝධ වෙයි මේ වගේ ප්‍රශ්නයක් ආවම කොහොමද උත්තර ලියන්න කියලා. එතකොට මුල්‍ය ආයතනයක ව්‍යාපාරික කටයුතු වර්ධනයලා ගනුදෙනුකරුවන්ගේ තෘප්තිමත්භාවය වැදගත්. අපි දැන් අර මුල්‍ය ගනුදෙනුකරුවන්ගේ විශ්වාසවන්තභාවය වැඩි කිරීම යටතේ කතා කරා. අසන්තෘප්ත එම නිසා ගනුදෙනුකරුවන් අතෘප්ත වන සිද්ධීන් සහ අලෙවි කරන අදක්ෂතා ආයතනයේ සේවාවට බලපාන ආකාරයන් කිසිය දෙන්න හඳුනා ගැනීම අවශ්‍යයි. එක් සිද්ධීන් ඕනට සිදු වූ අපහසුතාවයන් හඳුනාගෙන ඒ සඳහා ගනුදෙනුකාර යොමුගත විසඳුම් සැකෙවින් සාකච්ඡා කරන්න ඕන. ඒතර ඉන්ඩ් කියන බැංකුව IND බැංකුවේ දැන් බලන්න ඕන මේ වගේ ප්‍රශ්නයකදී මේ ගනුදෙනුකරු කවුද? මොකද්ද බැංකුවත් එක්ක තියෙන සම්බන්ධතාවය? ඊළඟට ගනුදෙනුකරුගේ වැදගත්කම මොකද්ද බැංකුවට? ගනුදෙනුකරුගේ සමාජමය වටපිටාව මොකද්ද? මේ ප්‍රශ්නේදී යොමු වෙච්ච කරුණ. දැන් ගනුදෙනුකරුගේ ගෙවීමක් නම් ඒ ගෙවීම මොන වගේ දෙයකටද සිද්ධ වුනේ?
වැදගත්ම දෙයකටද නොවැදගත් දෙයකටද ඒ වගේ දේවල්. ඒතර මේක කිරීම තුළින් කළමනාකරුට ඇති වෙන්න පුළුවන් අවදානම මොකද්ද? ඒතර මේ අවදානම අවම කරගන්න කළමනාකරුට ගන්න පුළුවන් ක්‍රියාමාර්ග තියෙනවද? ඒ වගේ දේවල් තමයි මෙතනදී සාකච්ඡා කරන්න ඕන. බලමු පෙරේරා මහතා සිල්ලර ගිනුම් දෙපාර්තමේන්තුවේ රීටේල් බැංක් කවුන්සිල් ඩිපාර්ට්මන්ට් එකේ අංශභාර නිලධාරිය වෙන රංජිත් මහත්තයාට පැමිණිල්ලක් කරනවා. පැමිණිල්ල කරන අවස්ථාවේදී එතකොට දැන් ගනුදෙනුකරුට අයිතියක් තියෙනවා පැමිණිල්ලක් කරන්නනේ කස්ටමර් චාර්ට් එකේ හැටියට. ඒතර පෙරේරා මහත්මයා මේ රීටේල් බැංකින් ඩිපාර්ට්මන්ට් එකේ අංශභාර නිලධාරිය වෙච්ච රංජිත් මහත්මයාට ගිහිල්ලා පැමිණිල්ලක් කරනවා. ඒතර අනිවාර්යයෙන්ම කස්ටමර් චාර්ට් එක හැටියට මොකද්ද තියෙන්නේ පැමිණිල්ලක් කරනවා ගනුදෙනුකරු හැමදෙස්සෙම නිවැරදි කියලා හිතාගෙන පැමිණිල්ලට හොඳින් සවන් දෙන්න ඕනනේ. රයිට්. එහෙම කරන වෙලාවේදී රංජිත් මහත්තයා බැන්නලු. ඒ පිළිබඳ ඕවිසින් යවන ලද විද්‍යුත් තැපැල් පණිවිඩයක් සාක්ෂි ලෙස තියෙනවා. ඒතකොට රංජිත් මහත්මයා බැනලා ඉවරලා ඊමේල් එකකින් යවලා තියෙනවා. මේකේ ඇතැම් දුරකථන ඇමතුම් පටිගත කරලා ඇති බවත් කියනවා. එතකොට මේ කියන්නේ පෙරේරා මහත්මයා කළමනාකරුට ගිහිල්ලා නැවත දැන් පැමිණිල්ලක් කරනවා. කළමනාකරු විදියට මේකට ගන්න ක්‍රියාමාර්ගය මොකක්ද කියලා අහන්නේ. දැන් මේ පැමිණිලි කළමනාකරණය. ගනුදෙනුකරුවෙක්ගේ පැමිණිල්ල. දැන් ඉතින් මොකද්ද අපි කොහොමද මේක කරන්නේ? දැන් මේ රංජිත් මහත්මයා කරලා තියෙන්නේ නිවැරදි වැඩක්ද? නෑ. එයා වැරදි වැඩක් කරලා තියෙන්නේ. ඒකට කෝඩ් ඔෆ් කන්ඩක්ට් එහෙම නැත්නම් කස්ටමර් චාර්ට් එක හැටියට ගනුදෙනුකරුට සම්පූර්ණ අයිතියක් තියෙනවා බැංකුකරුට යම් පැමිණිල්ලක් ඉදිරිපත් කරන. තමන්ට වෙච්ච යම් අපහසුතාවයක්, අවාසියක්, පාඩුවක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කරන්න. ඒක බැංකුකරු විසින් සාවධානව සවන් දීලා ඒ වෙලේම විසඳුමක් දෙන්න පුළුවන් නම් දෙනවා. එහෙම නැත්නම් විසඳුමක් දෙන්න යම් නිශ්චිත කාලයක් අරගෙන ඒ බව ගනුදෙනුකරුට දැනුම් දෙනවා මේක සම්බන්ධයෙන් තොරතුරු හොයලා මේකට උත්තරයක් දෙන්නම් කියලා. නේ? ඒතර රංජිත් මහත්මයා එහෙම කරලා නැහැ. ඒතර පළවෙනි දේ කරන්න ඕන එතකොට මෙතනදී බැංකුව පැත්තෙන් ලොකු වැරද්දක් වෙලා තියෙනවා. බරපතල වැරද්දක් වෙලා තියෙනවා. ගනුදෙනුකරුට තමන්ගේ අයිතිවාසිකමක් උල්ලංඝනය වෙලා තියෙනවා. එහෙනම් පළවෙනි දේ බැංකුවේ වැරද්ද නිසා කළමනාකරු මොනවද කරන්න ඕන? ඇපොලොජයිස් කරන්න ඕන. පෙරේරා මහත්මයාගෙන් සමාව ඉල්ලා සිටින්න ඕන. කනගාටු ප්‍රකාශ කිරීම මදි. සමාව ඉල්ලා සිටින්න ඕන. ඊළඟට පෙරේරා මහත්මයා කියන දෙයට කළමනාකරු හොඳින් සවන් දෙන්න ඕන. හොඳින් සවන් දෙන්න ඕන. සවන් දීලා එයාගේ ග්‍රීවන්ස් එක, එයාගේ පැමිණිල්ල සම්බන්ධයෙන් කටයුතු කරන්න වාර ගන්න ඕන. ඒකම දැන් පෙරේරා මහත්මයාට ගැටලුවක් තියෙනවා රංජිත් මහත්මයාත් එක්කලා. ඒතර ඔය වෙලාවට කළමනාකරු කරන්න හොඳ නැහැ. රංජිත් කියන තමන්ගේ නිලධාරී මහත්මයාව එතෙන්ට ගෙන්නලා ගනුදෙනුකරුට කියලා සමාව ඉල්ලන්න වගේ දෙයක් කරන්න හොඳ නැහැ. ඒකට හේතුව රංජිත් මහත්මයා ඊට පස්සේ බැංකුව ඇතුළේ කටයුතු කරද්දී ගැටලු සහගත තත්ත්වයකට පත් කරන්න පුළුවන්. ඒ කියන්නේ එයා කළමනාකරුට ප්‍රශ්න ඇති කරන්න පුළුවන්. එතකොට ඒ වෙලාවේ පෙරේරා මහත්මයාට කියලා යවන්න ඕන හරි මම ඒ ගැටලුව විසඳන්නම්. ඒතර මූලික ගැටලුව පෙරේරා මහත්මයාගේ අර තියෙන එක අරගෙන ඉවරලා ඒ වෙලේ විසඳන්න පුළුවන් නම් විසඳනවා. නැත්නම් එයාට සුදුසු ආකාරයට විසඳුමක් ලබා දෙන්න අවශ්‍ය කටයුතු කරනවා. අනිත් පැත්තෙන් රංජිත් මහත්මයාත් එක්කලා කළමනාකරු වෙනම කතා කරලා ගනුදෙනුකාර සේවාවේ තියෙන වැදගත්කම, කස්ටමර් චාර්ට් එක ගැන තියෙන දේවල් දැනුම්වත් කරලා එයාගෙන් ඉල්ලීමක් කරන්න පුළුවන්. පෙරේරා මහත්මයාගෙන් ඔයා සමාව ගන්න. ඒක වඩා හොඳයි බැංකුවේ කීර්තිනාමයට ගනුදෙනුකාර සේවාවේ තෘප්තිමත් භාවයට හොඳ වෙනවා. ඉතින් හින්දා ඔයා ඒක කරොත් හොඳයි කියලා එයාගෙන් ඉල්ලීමක් කරලා එයාව ඒකට පොළඹවලා එතකොට රංජිත් මහත්මයා මේ පෙරේරා මහත්මයාගෙන් ප්‍රොජෙස් කරලා සමාව ඉල්ලුවොත් එහෙම මේ ගැටලුව සෑහෙන ප්‍රමාණයක් විසඳෙනවා. ඊට පස්සේ අමතරව පෙරේරා මහත්මයාගේ ගැටලුවත් විසඳුවාම පෙරේරා මහත්මයා සතුටටපත් වෙනවා. කළමනාකරු විදියට එහෙම තමයි කරන්න වෙන්නේ. ඒ වෙලේ කිසිම වෙලාවක රංජිත් මහත්මයා එතෙන්ට ගෙන්නලා මේ ඔහුවත් අපහසුතාවයට පත් වෙන ආකාරයට එතනදී නඩුව විභාග කරන්න යන්න හොඳ නැහැ. ගැටලුව විභාග කරන්න යන්න හොඳ නැහැ. රයිට්.
ඔන්න පැමිණිලි කළමනාකරණය සම්බන්ධයෙන් ආපු ප්‍රායෝගික ප්‍රශ්නයක්. දැන් ඉතුරු ටික අපි මේ විදියට ඔන්න තව එකක් කතා කරමු ටක් ගාලා. දැන් 29 වෙලා කමන්න අපිට එකක් තව කතා කරන්න පුළුවන්. දිගු කාලින ගණුදෙනුකරුවෙක්. ඔන්න ගණුදෙනුකරුවගේ ස්වභාවය අඳුන ගන්න. එයා දිගු කාලින ගණුදෙනුකරුවෙක් මයිකල් මහත්මයා පෞද්ගලික පාසලකට නිකුත් කරපු චෙක් පතක්. ඔන්න එයාගේ දරුවාගේ අධ්‍යාපන කටයුතු වලින් වෙන්නේ නැති පෞද්ගලික පාසලකට චෙක් පතක් නිකුත් කරා. බැංකුව එක අගරු කරලා. සමහරට account එකේ සල්ලි නැති හින්දා අගරු කරන්න ඇති. මයිකල් මහතා පෙර ඊට කලින් දවසේ චෙක් පතක් තැන්පත් කර නමුත් ඔහු විසින් සිය දරුවාගේ පාසල් ගාස්වලට නිකුත් කළ චෙක් පත උදෑසන නිෂ්කාශනය ලැබෙන විට හරි එතකොට මයිකල් මහත්මයා චෙක් පතක් තැන්පත් කරලා ඒක account එකට ක්‍රෙඩිට් වෙයි කියලා හිතාගෙන අර මේ ඉස්කෝලේට දරුවාගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් පාසල් ගාස්තු ලෙස මේක නිකුත් කරා. දැන් දිගු කාලීන ගනුදෙනුකරුවෙක් නම් මයිකල් මහත්මයා ගැන බැංකු කළමනාකරු දැනගෙන ඉන්න ඕනේ. එයා දැන් මේ ගිණුමේ මේක ජංගම ගිණුමක් නේ මේ ගිණුමේ ස්වභාවය එහෙම නැත්නම් ගිණුමේ ක්‍රියාකාරීත්වය යහපත්ව පාතගෙන ගිහින් තියෙනවා. චෙක් රිටර්න් ගැන මොනවත් ගැන සඳහනක් නැහැ. එහෙම නැත්නම් දිගු කාලයක් මේ ගිණුම පාතගෙන යන්නත් බෑ. චෙක් රිටර්න් එහෙම තිබුණොත් බැංකුවට පුළුවන් ගිණුම වහන්න. දැන් දිගු කාලීන පැවැත්මක් තියෙනවා කියලා මේකේ සඳහන් වුණාම අපිට උපකල්පනය කරන්න වෙනවා මයිකල් මහත්මයා මේ බැංකුවේ ජංගම ගිණුමක් යහපත්ව පවත්වාගෙන යන ගනුදෙනුකරුවෙක් දීර්ඝ කාලීන ගනුදෙනුකරුවෙක්. එහෙමනම් මේ ගිණුම්කරුගේ ගිණුම යම් ප්‍රමාණයකින් අයිරා කිරීමට බැංකුකරුට හැකියාවක් තියෙනවා. කළමනාකරුට හැකියාවක් තියෙනවා. ඒකම කලින් දවසේ චෙක් පතක් තැන්පත් කරලා තියෙනවා. ඒ චෙක් පත එතෙක් බැංකුවට බැර වෙලා නැහැ. සමහරවිට හවස බැර වෙන්නේ. දෙකට විතර බැර වෙන්නේ. මේ චෙක් පත උදේම එන්නේ. මේ චෙක් පත ලියලා තියෙන්නේ යම්කිසි පෞද්ගලික පාසලක පාසල් ගාස්තු විදියට. ඒතර ඒකෙන් ඒක රිටර්න් කරාම මේ මයිකල් මහත්මයා ඊටාම අපහසුතාවයකට පත් වෙනවා. නේ? එයාගේ දරුවත් අපහසුතාවයකට පත් වෙනවා. ඒතර බැංකුව ඇත්තරම ගනුදෙනුකරුව අපහසුතාවයකට පත් කරලා තියෙනවා මේකෙන්. ඒතර බැංකුවත් එක්කලා තියෙන සම්බන්ධතාවය උඩ බැංකුව නොකළ යුතු දෙයක් කරලා තියෙනවා කියන එක තමයි කියන්න පුළුවන් වෙන්නේ. බැංකුවට අයිතියක් තියෙනවා චෙක් එක රිටර්න් කරන්න ඒ වෙලාවේ ගිණුමේ සල්ලි නැති නිසා. නමුත් බැංකුවට එතනින් එහාට ගිහිල්ලා ගණනකරු සම්බන්ධයෙන් ඊට වඩා මානුෂික යහපත් ව්‍යාපාරික සම්බන්ධතාවයක් ඇති වෙන ආකාරයට කටයුතු කරන්න පුළුවන්. හරි? මොනවද කරන්න ඕන? මයිකල් මහත්මයාට කනගාටු ප්‍රකාශ කරන්න ඕන. අර පාසලට කතා කරලා වහාම ඒ ගෙවීම් කරන්න චෙක් පත නැවත ඉදිරිපත් කරන්න කියලා ගෙවීම් කරන්න ඕන. සහ මින් ඉදිරියට එවැනි චෙක්පත් සම්බන්ධයෙන් කටයුතු කරන්න සේවකයන්ව දැනුම්වත් කරන්න ඕන. මයිකල් මහත්මයාගේ වෙන මොනවා හරි ජංගම ගිණුම වෙන සේවිංස් account එකක් හෝ මොනවා හරි එකක් තියෙනවා නම් මේ account එකට link කරලා තියන්න ඕන. එතකොට ඕන වෙලාවක මැනේජර්ට පුළුවන් balance එක බලා ගන්න. බලාගත්තු ගමන් අවශ්‍ය නම් මේකේ. එහෙම නැත්නම් මේ වගේ අවස්ථාවක මයිකල් මහත්මයා දැනුම්වත් කරන්න ඕන මෙන්න මෙහෙම දෙයක් තියෙනවා කියලා නේ. ඒක යුතුයකමක් තිබ්බා. කෝල් එක හරි දීලා කියන්න. ඒවා ආචාර ධර්ම. ඒවා නීති නෙමෙයි. බැංකුවට account එක සල්ලි නැත්තම් මේ රිටර්න් කරන්න අයිතියක් තියෙනවා. කෝල් දෙන්න ඕනෙත් නැහැ. නමුත් අර දීර්ඝකාලීන සම්බන්ධ ආචාර ධර්ම කියන්නේ. ඒ නිසා බැංකුවට මේ දේවල් කරන්න ඕන. කරලා මේක විසඳලා දෙන්න ඕන මයිකල් මහත්මයාට ගැටලුවක් ඇති නොවන ආකාරයට. හරි? මෙතනදී බැංකුවේ සම්පූර්ණ වැරද්දක් නැති නිසා කනගාටු ප්‍රකාශ කිරීම සමාව ඉල්ලීමක් නොකරත් කමන්නේ කනගාටු ප්‍රකාශ කිරීම ප්‍රමාණවත්. මේ විදිහට තේරුම් ගන්න ඕන දැන් පළවෙනි කොටසේදී අනිවාර්යයෙන්ම යා බරපතල වැරද්දක් කරලා තියෙන බැංකුවේ නිසා අනිවාර්යයෙන්ම සමාව ඉල්ලන්න ඕන. දෙවෙනි අවස්ථාවේදී බැංකුකරු නීතියට පිටින් කටයුතු කළා නැහැ. නමුත් ආචාර ධර්ම වලට පිටින් යම්කිසි ආකාරයකට කටයුතු කරලා තියෙනවා. ඒ නිසා කනගාටු ප්‍රකාශ කරලා ඒ යහපත් සම්බන්ධතාවය නැවත ඇති කරගන්න ඕන. අපි එහෙනම් බල සතියේත් මේ වගේ ප්‍රශ්න ටිකක් සාකච්ඡා කරමින් මේකේ ඉතුරු ටික බලමු. සියලු දෙනාටම ස්තුතියි.